සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามินะโมนะโมบุตตะดิวากรายนะโมนะโมโกตมจันดิมายนะโมนะโมนันตกุณันนวายนะโมนะโมสักเกนันเดนายนิเวดยามิสัมบุตตังวิตรากังมหามุนิงนิมันตยามิสุกตังโลกเจตังนราสบัง හොඳයි ඉඳ ගන්න සියලු දෙනා. ඒ අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයන් අවසරයි අද මේ ස්ථානයට වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා ඇතුළු ඒ සියලුම ආචාර්ය මණ්ඩලයටත් ආචාර්ය මණ්ඩලයත් ඒ වගේම අද මේ
සද්ධර්ම දේශනාව සූදානම් කරන්න කටයුතු කරපු ඒ සීල දෙනාගෙනුත් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, පුංචි ඉල්ලීම් කිහිපයක් තියෙනවා ඔබගෙන් කරන්න. පළවෙනිම ඉල්ලීම තමයි ඔබ අතේ සෙලියුලර් දුරකථනයක් ඇති මේ වෙනකොට අන්න ඒක පොඩ්ඩක් බලන්න, ෆ්ලයිට් මූඩ් එකට දාලාද සයිලන්ස් කරලාද කියලා. නැත්තම් තව ටිකකින් එහෙම මෙහෙන් ඕක රින් වෙන්න ගනි. එතකොට කරදරයි ධර්ම දේශනාව කරගෙන යන්න. අමතක වීමකින් තිබිලා තව ටිකකින් ඕක රින් වෙන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් බලන්න. ඒ වගේම තවත් පුංචි ඉල්ලීමක්, ඒ තමයි පුළුවන් අය සපත්තු ගලවලා, තෙරෙප්පු ගලවලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මොකද බුද්ධ නීතියෙන් අපිට අවසරයක් නැහැ සපත්තු දාගෙන ඉන්න අයට ධර්මයේ දේශනා කරන්න. එක්කෙනෙක් හරි කමක් නැහැ එහෙම ඉන්න. එතකොට ඒ කෙනාව අරමුණු කරගෙන දේශනා කරන්න පුළුවන්. හරි. දැන් පින්වත් මේ පිරිස තමන්ගේ ජීවිතේ හොඳම කාලේ කියලා හිතාගෙන ඉන්න යුනිවර්සිටි කාලේ තමයි මේ ගත කරන්නේ. හැබැයි යුනිවර්සිටි එකට ආපු ගමන් සමහර විට තේරෙන්නේ නැති මේකට ආවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. එහෙමත් හිතෙනවා. මම ඔබට මේ දේශනාව පටන් ගන්න කලින් මාව පොඩ්ඩක් හඳුනලා දෙන්න. මමත් දරුවනේ ඔබ වගේම මේ ලෝකේ අල්ලන්න ආපු කෙනෙක්. ඔබ වගේම මේ ලෝකේ සාරයි කියලා හිතාගෙන මේ ලෝක සත්‍යය මට දීපු ගිනි ගෙඩි කාලා මේ ලෝක සත්‍යය මට නිරන්තරයෙන් කියද්දි මේ ලෝකේ හරි සාරයි, මේ සැප හොයන ක්‍රමයක් තියෙනවා, මෙන්න මේ ක්‍රමයට ගියොත් මේ ප්‍රීතිය කියන එක හොයාගන්න පුළුවන්, සතුටින් ඉන්න පුළුවන් කියලා මමත් බොහෝම වෙහෙස මහන්සියෙන් ඉගෙන ගත්තා. මම කොළඹ නාලන්දට ඉස්කෝලේ ගියේ. ඒ ගිහිල්ලා මට උවමනාවක් තිබුණා ගුවන් යානා ඉංජිනේරුවෙක් වෙන්න. ඊට පස්සේ මම ඒ උදෙසා ඉගෙන ගත්තා. ඒ උදෙසා ඉගෙනගෙන මං අවුරුදු 8ක් එංගලන්තේ ජීවත් වුණේ. මොකද පින්වතුනි, ලෝක සත්‍යය මට දීපු දෙයි. ලෝක සත්‍යය කිව්වා සතුට හොයපන්, සතුට තියෙනවා මේ ලෝකේ, හොයාගෙන යනකොට උඹට හම්බ වෙයි කියලා. එතකොට මම ওই සතුට හොයාගෙන ගියා. මට ලොකු උවමනාවක් තිබුණා මේ ලෝකේ ඉන්න යම් සල්ලිකාරයෙක් වෙන්න. මොකද හේතුව පින්වතුනි, මට ඕනෙකම තිබුණා ප්‍රීතියෙන් ජීවත් වෙන්න. මේ ප්‍රීතිය කියන එක හොයන්න, සතුට කියන එක හොයන්න. එතකොට මේ ලෝක සත්‍යය මට නිරන්තරයෙන්ම කිව්වා සතුට කියන එක හම්බ වෙන්න නම් පුළුවන් තරම් ගොඩ ගහ ගනින් කියලා. ඉතින් ලෝක සත්‍යය කියන එක අහලා ඉවරලා මම මේක ගොඩ ගහන්න පටන් ගත්තා. ඔබ තාම හිතලවත් නැහැ ගොඩ ගහන්න මං ගොඩ ගහපු තරම්. මම එංගලන්තයට යන්න කලින් ඔබ වගේ අය මං හිතන්නේ එක 50000කට විතර ඉගෙනුවා. ඔය හැම එකක්ම කර මම උත්සාහ කළේ මේ ලෝකේ දිනන්න. ඒ කිව්වේ මේ ලෝකයේ මේ තියෙන මේ සාරයක් තියෙනවා කියලා මේ මිනිස්සු කියනවා, මේ ගොඩ ගහන්න මහා ප්‍රීතිය කියන එක මහා ආකාරයෙන් දැනෙනවා කියලා. ආන්ගේ උඩ පින්වතුනි මම පුළුවන් තරම් ගොඩ ගහන්න පටන් ගත්තා. සල්ලි නම් සල්ලි ගොඩ ගහන්න පටන් ගත්තා, දීපල නම් දීපල ගොඩ ගහන්න පටන් ගත්තා. ඒ වගේම තමයි ඔබ ගත කරන ඔය භද්‍ර යවුනේ මාත් ගත කළා. සමහරට ඔබට වඩා බොහොම එහයින් ගත කළා. අන්තිමට මට වැටහිච්ච දේ තමයි මම ඔබට අද මේ දේශනාවේ කියන්න යන්නේ. ඒ අන්තිමට ඒ වැටහිච්ච දේ තුල පින්වතුනි මම අද නතර වුණේ මෙන්න මෙතන. හැබැයි මං හොයපු සතුට මං ගිය පාරේ තිබුණ නැහැ, නමුත් මේ පාරේ තියෙනවා. අප්‍රමාණ සතුටින් මම ජීවත් වෙන්නේ අද. එතන මම සතුට හොයලා අන්තිමට මහා දුකකට ඇද වැටුණා මිස කවදාකවත් මට ওই හොයපු සතුට හොයාගන්න බැරි වුණා. විවිධාකාරයෙන් මම උත්සාහ කළා ඒ කියන සතුට හොයන්න. මොකද මිනිස්සු කිව්වේ මේක දෙයයි, පුළුවන් තරම් එකතු කරගනින් කියලා. මම පොඩි කාලේ පින්වතුනි මට කිව්වේ ඉගෙන ගන්න. පුළුවන් තරම් ඉගෙන ගන්න මේ සතුට කියන එක ලැබෙනවා කියලා. ඔබත් එහෙමයි මාත් එහෙමයි, අපි දෙගොල්ලෝම ඉගෙන ගත්තා. ඉගෙනගෙන බැලුවා මේ සතුට කියන එක හම්බ වෙනවද කියලා. ලෝක සත්‍යය ඒ කියන එක නතර කරන්නේ නැහැ. මේ ලෝක සත්‍යය ඉන්නේ සහ මුලින්ම මුලාවක. ඔය මුලාවේ ඉන්න ඔය කියන ලෝක සත්‍යය හැමතිස්සෙම අපිට දෙන්න හදන්නේ ඔය කියන ගිනි ගෙඩිය. නමුත් අපි
පොඩ්ඩක් බුද්ධිමත්ව මේ ගැන අධ්‍යයනය කරලා බැලුවොත් අපිට හොඳ ආකාරවම පේනවා පින්වතුනි මේ මොකද්ද අපි මේ ජීවත් වෙනවා කියලා කරගන්න යන්නේ. මම ඔබට එකින් එක පැහැදිලි කරලා දෙන්න. මම හරියම කැමති බුද්ධියට කතා කරන්න. තරුණ පිරිසට ධර්මයේ දේශනා කරන්න හරිය කැමති. ඒකිනුත් විශේෂයෙන්ම තරුණ කොළු ගැටවු ටිකකට ධර්මයේ දේශනා කරන්න තියෙනවා හරියම වටිනවා. මොකද උන්ට සුද්ධ සිංහල භාෂාවෙම මේ ධර්මයේ තියෙන අර්ථය තේරුම් කරලා දෙන්න පුළුවන්. මේ තරුණ කාලේ අපිට හැදිලා තියෙන පිස්සු වලින් අපිට වෙන විපත මොකද්ද කියන එක තේරුම් කරලා දෙන්න පුළුවන් සහ තරුණ ජීවිතය කියන එක මොනතරම් වටිනවද කියන එක හොඳ ආකාරවම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔබ බොහොම බුද්ධිමත් පිරිසක්. මම ඔබගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. බොහොම සරල ප්‍රශ්නයක්. ඔබ මාත් එක්ක මේ සංවාදයේ යෙදෙමු. මං කියවනේ මමත් ඔබගේ බෝට්ටුවේ ඉඳලා මෙතනට ආපු කෙනෙක්. මම ප්‍රීතිය හොයන්න කියලා ප්‍රීතිය හම්බුනේ නැහැ. මට ප්‍රීතිය හම්බෙච්ච තැනට මං ඔබ අරයි යන්න හදන්නේ. මම ඔබට පෙන්නලා දෙන්නම් මෙන්න මෙතන ප්‍රීතිය තියෙනවා මෙන්න මේක කරගන්න කියලා. අද පින්වතුනි මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා 30කට අධික තරුණ පිරිසක් ඇවිදලා පැවිදිලා විමුක්තිය හොයනවා. ඒකෙන් 80%ක්ම උපාධිධාරීන්. ඒකෙන් ඉන්නවා 100ට මං හිතන්නේ 30ක් විතර ෆයිනල් ඉයර් එකේ යුනිවර්සිටි එකෙන් අයින් වෙච්ච. මම ඔබට එහෙම කියනවා නෙමෙයි. ෆයිනල් ඉයර් එක කරන්න කියලා මේක ඇති පළක් නැහැ. මට මේ භව ගමනේ තවත් යන්න උවමනාවක් නැහැ කියලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා එතනින් අයින් වෙච්ච පිරිස්. අද පින්වතුනි මේ පිරිස් මේ විමුක්තිය හොයාගෙන මහා සටනක යෙදෙනවා. අපි හැමෝම හොයන්නේ ප්‍රීතිය. ඔබත් හොයන්නේ ප්‍රීතිය මාත් හෙව්වේ ප්‍රීතිය. සහ මම අදටත් හොයන්නේ ප්‍රීතිය. අපි හැමෝම ආවේ සතුටින් ඉන්න මේ ලෝකේ. මං ඔබගෙන් ඇහුවොත් එහෙම ඔබ මේ මොහොතේ සතුටින් ඉන්න කියලා ඔබ දෙන උත්තරේ මොකක්ද? ඔබට සතුට කියන එක ජීවිතේ හම්බ වෙලා තියෙනවද කවදා හරි දවසක? ඔබගේ ආච්චි අම්මෙන් ගිහිල්ලා අහන්න අවුරුදු 85ක් වෙච්ච ආච්චි අම්මට සතුටින් ඉඳ එයා ඉන්නේ කියලා. ආච්චි අම්මේ ඔයා සතුටෙන් ඉන්න කියලා ඇහුවොත් එහෙම ආච්චි අම්මට කවදාකවත් ඔව් පුතේ මං සතුටෙන් ඉන්නවා කියලා දෙන්න උත්තරයක් නැහැ. කොන්දටත් අත තියාගෙන යන්තම් පුටුවෙන් නැගින්න ගමන් කියයි පුතේ මහා කායික වේදනාවකින් මං පෙලිපෙලි ඉන්නේ. ඒ වගේම තමයි උඹලගේ තාත්තා මෙහෙමනේ උඹලගේ නැන්දා මෙහෙමනේ ආදි වශයෙන් කිය පිංගුතුනි මහා පුදුමාකාර පෙලිල්ලක පෙලෙනවා මේ මිනිස්සු. බලන්න අවුරුදු 85 තිස්සේ ඔය ආච්චි අම්මා තනිකරම හෙව්වේ සතුට නේද ජීවිතේ? ඔබ වගේම ඔය සතුට හොයන්න පටන් ගත්ත ආච්චි අම්මත් පොඩි කාලේ. ආතත් පොඩි කාලේ. ඒ පටන් අරන් ඉවර වෙලා අවුරුදු 85ක් ගිහිල්ලා තාම සතුට හම්බ වෙලා නැහැ එයාට. ඊට පස්සේ ඔබ ගිහිල්ලා අහන්න ඔබගේ අම්මගෙන් තාත්තගෙන්. තාත්තේ සතුටෙන්ද ඉන්නේ? තාත්තට අවුරුදු 65යි නැත්නම් 50යි. තාත්තේ සතුටෙන්ද ඉන්නේ? තාත්තට දෙන්න තියෙන උත්තරෙත් කොහෙද පුතේ සතුටින් ඉන්නේ අරහේ ඉඩම් අරහේ පාළු වෙනවා අරහේ කුඹුරු අරහේ පාළු වෙනවා අරවත් කරන්නනේ මේවත් කරන්නනේ අක්කව දීගෙ දෙන්න ඕනේ උඹව දීගෙ දෙන්න ඕනේ ආදී වශයෙන් පිංගුතුනි මහා ගොන්නක් ඔළුවේ තියාගත්ත හැඟීමකින් තාත්තා ජීවත් වෙන්නේ කවදාකවත් තාත්තා හොයපු සතුට තාත්තට හම්බුන්නේ නැහැ. එහෙනම් අවුරුදු 50 ජීවත් වෙච්ච තාත්තට සතුට හම්බුනේ නැහැ අවුරුදු 85 ජීවත් වෙච්ච ආච්චිට සතුට හම්බුනේ නැහැ. එන ඔබ හිතනවද පින්වතුනි ඔබට අවුරුදු 50ක් වෙනකොට ඔබ හොයන සතුට හම්බ වෙයි කියලා? ඔබ හිතනවද ඔබට අවුරුදු 85ක් වෙනකොට ආච්චිට හම්බෙච්ච නැති සතුට ඔබට හම්බ වෙයි කියලා? අපි බලමු සතුට හොයන සතුට කියන එක හම්බ වෙන්නේ කොතනින්ද? කිසිම ගැටලුවක් නැහැ. තරුණ ජීවිතයේ පින්වතුනි සතුටයි හොයන්න ඕනේ. සතුට හොයන්න ඕන අතර අග්‍රස්ථානයේ හිටියේ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ සතුට හොයලා රජමාලිගාවේ ඇතුලේ හම්බෙච්ච නැති සතුට හොයන්න තමයි පිංගුතුනි ගිහි ගියාට ඇරලා යන්න ගියේ. සතුටයි උන්වහන්සේ හෙව්වේ. එහෙනම් බෞද්ධයා කියන කෙනා තමයි පිංගුතුනි සතුට කියනක තුල ජීවත් වෙන්නේ කවදා හරි දවසක. ඒ හැරෙන්න කාටවත් මේ ලෝකේ සතුටු වෙන්න බෑ. ඕනේ කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන්න සතුටින්ද ඉන්නේ කියලා. මේ මම ආශ්‍රය කළා එංගලන්තේ ඉන්නකොට මහා ධන කුවේරයෝ. හිතා ගන්න බැරි ධනයක් මේ මිනිසුන්ට තියෙන්නේ. නමුත් පින්වතුනි අන්තිමට ඩිමෙන්ෂියා හැදිලා මැරිලා යන්නේ. ඩිමෙන්ෂියා හැදෙන මැරිලා යනවා කියලා කියන්නේ වැසිකිළියට යනවා කක්ක කරන්න කියලා. ඒකට අමතක වෙනවා කලිසම පල්ලෙහා දාන්න. ඒ වගේ ලෙඩක් ඒක. එහෙමම ගිහිල්ලා කොමඩ් එකේ ඉඳගෙන කලිසමේම කක්ක දා ගන්නවා. මේ හිටපු ධන කුවේරයෝ.
සතුට හොයන්න කියලා පොඩි කාලේ ඉඳලා පින්වතුනි මේ සතුට හොයාගෙන ගිය ගමන. සමහර ආච්චිලා ඉන්නවා සතුට හොයන්න කියලා ජීවත් වෙච්ච. අර තරුණ කාලේ අපි ඔය එක එක වීඩියෝස් වල දකින්නේ. එක එක ෆිල්ම්ස් වල දකින්නේ. ඔය දකින්නේ වගේ පින්වතුනි බොහොම ආසාවෙන් ජීවත් වෙනවා කියලා ජීවත් වෙලා අන්තිමට අර ගෙදර ගේට්ටුව ගාවට වෙලා පාරේ යන මිනිසුන්ට hina වෙවි ඉන්නවා ඒ ආච්චිලා. කෙලින්ම දැක්කහම පේන්නේ පිස්සුව හැදිලා කියලා. පාරේ කවුරු හරි යනවා නම් ඒ මිනිස්සයා බලන්නෙත් නෑ අර ආච්චි දිහා අර පැත්ත බලාගෙන hina වෙනවා. අර මිනිස්සයාත් එක්ක. මේ ජීවිතේ සතුට හොයනවා තාම අවුරුදු 80යි 85යි. සතුට කියන එක බින්දු මාත්‍රයක් හම් වෙලා නෑ. ඒ වුණාට ලෝක සත්‍ය අපිට දෙන ගිනි ගෙඩිය තමයි පුළුවන් තරම් එකතු කරන්න ඔය කියන සතුට හම් වෙනවා කියලා. සමහර ව්‍යාපාරිකයෝ මං ආශ්‍රය කරලා තියෙනවා. ඒ කාලේ මම ගිහි මට කතා කරනවා පුතේ පොඩ්ඩක් එන්නකෝ. මොකද එහෙ ඉන්නවා වින්ගතුනි මේ මහා ධන කුයරේ ඉන්නවා මෙහෙන් ගියාය. මේ රටත් එක්ක සම්බන්ධකම් තියෙන අය. සිංහල දෙමළ දෙගොල්ලොම. මහා ධන කුයරේ ඒ වුණාට මට බයේ බෑ ඒක මේ පුටු උඩ මැරිලා යයිද කියලා අර බයින බැනිල්ලට අනිත් මිනිස්සුන්ට. ආයතනයේ අයිතිකාරයා සතුට හොයනවා. ව්‍යාපාරේ කඩා වැටෙයි කියලා බයයි. ඒ බයට සතුට හොය කාලේ මරනවා. පළු පතුරු යන්න බයිනවා සුද්දන්ට එහෙම ආවට පස්සේ වැරද්දක් කළා આવොත් එහෙම. ඉතින් මම කියනවා අංකල් ඔහොම හිටියොත් එහෙම පුටු උඩ මැරිලායි කොයිලයි නහරයක් පුපුරලා. එඳ ඔච්චර කේන්ති ගන්න යන්න එපා ඔවත් එක්ක. මේ මිනිස්යාටත් අවුරුදු 67ක් වෙනවා පින්විතනි මේ මිනිස්යාටත් තාම හම්බුනේ නැහැ සතුට. සල්ලි වලින් උපරිමයි. අපිට හිතන්නවත් බෑ මේ මිනිස්සයා පාවිච්චි කරන වාහන. මේ සල්ලි වලින් එච්චර උපරිමයට ගිය මිනිස්සෙක් සුපෝගභෝගී ජීවිතයක් ගත කරන මිනිස්සෙක් තාම පෙළෙනවා. අවුරුදු 67යි පෙළෙනවා. ඔය පෙළීමෙන් නිදහස් වෙන්නේ කවද්ද? හැබැයි එයාට පින්වතුනි තාමත් එයා කරන්නේ මොකද්ද? පුළුවන් තරම් ගොඩ ගහනවා. මොකද එයාගේ දෙමාපියෝ එයාට දීපු දායාදේ. තාමත් කරන්නේ ගොඩ ගහ ගන්න එක තමයි. තාමත් කරන්නේ Taman තව මොනවා හරි එකක් තියෙනවා නම් තවත් ඉඩමක් හරි කඩමක් හරි තියෙනවා නම් ඔය මොකක් හරි එකක් ආපහු අරගෙන Tamanට ඈඳ ගන්න එක. ව්‍යාපාරේ තව එක ස්ටෙප් එකක් එහා පැත්තට දියුණු කරගන්නේ කොහොමද කියලා හැමතිස්සෙම හිතේ. මොකද අර පුංචි කාලෙම දුන්න දේ පුංචි කාලෙම කතා කරලා මුළු සමාජෙම දුන්න එක තමයි පුතේ ගොඩ ගහ ගන්න උඹලට හරියනවා. ගොඩ ගහ ගන්න නුඹලට ප්‍රීතිය කියන එක ලබන්න පුළුවන්. දැන් අපි බලමු පින්වතුනි හොඳ ආකාරවම මේ ගොඩ ගැහිම තුලද මේ ප්‍රීතිය තියෙන්නේ අතහැරීම තුලද? ඒකට කලින් මම ඔබෙන් අහන්නම් ප්‍රශ්නයක්. මම ඔබට කිව්වොත් එimhe 5යි කීයද කියලා කීයද උත්තරේ? 10යි නේද? මෙතන ඉන්න හැම කෙනාම මේක දන්නවනේ 5යි 10යි කියලා. ඒ වගේම 5යි 10යි නම් 10යි 5යි 15යි නේද? එහෙනම් 50යි 5යි 55යි කියන හැම කෙනෙක්ම පිළිගන්නවා. මොකද මන්ට ඕනේ මන්ද බුද්ධිකද නැත්ද කියලා මේක් ෂුවර් කරගන්න. ඒ කියන්නේ පින්වතුනි ලොජික් එකක් දුන්නොත් යම්කිසි තර්කයක් ඔබට දුන්නොත් එහෙම ඒ තර්කය තුල ඔබ පිහිටලා ඉන්නවද කියලා. 5යි 10යි 10යි 5යි 15යි 50යි 5යි 57යි කියලා කිව්වනම් බන කියන වැඩක් නැහැ මෙතනින් එහාට. හේතුව තමයි අර තර්කයක් අවබෝධ කරගත්තට පස්සේ ඒ තර්කය තුල පිහිටලා ඉන්න ශක්තියක් නැහැ. හැබැයි මම ඔබට ඔප්පු කරලා පෙන්නනවා. ඔය යන පාරේ ප්‍රීතිය කියන එක කවදාකවත් ඔබට හම් වෙන්නේ නැහැ. ඔය යන පාරේ ඔබට හම්බෙන්නේ එකම එක ගිනි ගෙඩිය ඒක තමයි අවීති මහ නරකාදිය. තිරිසන් යෝනියක උප්පත්තිය ලැබෙන එක. අසුචි කන අමු පෙරේතෙක් කියලා උපදින්න හම්බ වෙන එක. ඔය ටික තමයි අන්තිමට උරුම. නමුත් මේ ලෝක සත්‍යය මේ සමාජය මේක දන්නේ නැහැ. මට සමහර වෙලාවට හිතලා බලනකොට හිතෙනවා තථාගතයන් වහන්සේ නමකගේ ශාසනයක් මේ රටේ තිබ්බද කියලා. සම්පූර්ණයෙන්ම විකෘති වෙච්ච මානසිකත්වයක් මේ මිනිසුන්ට තියෙන්නේ. හැබැයි උදේ ඉඳලා රැ වෙනකම් බුදුන් වඳිනවා. ඊට වඩා දෙයක් නැහැ. බුදු පිළිමයක් දැක ගමන් නැගිටිනවා. බෝධි පූජාගේ මේ භෝගහය තමයි මුළු ජීවිතේම ගත කරන්නේ. නමුත් පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් එක බින්දු මාත්‍රයක් ඔලුවට අරගෙන නැහැ. ඒ ඔලුවට අරගෙන නැති නිසා මොකද කරන්නේ මේ අහිංසක දරුවෝ ඔක්කොටම අර කියන ගිනි ගෙඩිය විස බීජ දාන ඔලුවට පොඩි කාලේ ඉඳලා. නිකමට හිතන්න දරුවනේ ওই ශිෂ්‍යත්ව බෑග් එකක් කරේලගෙන යන කොළු පැට්ටෙක් වාහනයකට අපිලා එහෙම මලොත් එමු කොහෙ ගිහිල්ලා උපදීද කියලා. හැබැයි ඔය එක දෙමාපියෙකුට හිතෙන්නේ නැහැ නේද මුන් මැරෙයි කියලා.
ඔක්කොම හිතන් ඉන්නේ මේ හැම කෙනාම මේ හවස මේ වයසට ගිහිල්ලා ඉවරලා ජීවිතේ සැන්දෑ සමයේ ගත කරලා ඉවරලා මැරිලයි කියලා. වේලිච්ච කර වෙච්ච පොල් ගහේ ඉතුරු වෙද්දී ඇටි වැටෙනව ඕනේ තරම්. දන්නේම නැහැ. මේ ඉන්න දරුවෝ මේ ඉඳලා මැරිලා යනවා. හැබැයි ඒකුණ්ඩ කවදාකවත් ආගමක් දහමක් උගන්වන්නේ නැහැ ගෙදර අය. මොකද හේතුව අර අම්මට තාත්තට දාපු විස බීජයක් තියෙන ඔළුවට ඒ තමයි මේ මට කඩා ගන්න බැරි වෙච්ච ලෝකේ. මම දොස්තර කෙනෙක් වෙන්න හැදුවා, ඉංජිනේරුවෙක් වෙන්න හැදුවා. එහෙම නැත්නම් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් වෙන්න හැදුවා, මට ඒක කරගන්න බැරි වුණා. ඒක නිසා පුතේ උඹ හරි කරගනින්. වෙන මොකුත් නෙමෙයි උඹගේ ඔළුවේ තියෙනෝනේ ඒක කොහොම හරි කරගනින් උඹ. අනිත් එවුන්ට අදන්ත හෙට්ටම් කළා හරි කමන්නේ උඹගේ වැඩේ උඹ කොහොම හරි කරගනින්. මහා ආත්මාර්ථකාමී මිනිස්සෙක් මේ ලෝකෙට බිහි කරනවා. හැබැයි ඒකත් ඒ දේවල් ඔක්කොම කරගෙන යන අම්මා කියන සතුට Tamanට හම්බෙයි, තාත්තා කියන සතුට Tamanට හම්බෙයි කියලා හිතාගෙන. ඒ සතුට හොයාගෙන ඒක මොකද කරන්නේ? උදේ ඉඳලා හැන්දෑ වෙනකම් එකතු කරලා ගොඩ ගහ ගන්න හදනවා. ඔන්න එහෙනම් අපි බලමු ඔය කියන ලොජික් එකට අනුව සතුට කියන එක කාටද හම්බ වෙන්නේ කියලා. මොකද මම හරි ලොජිකල්. මම හැමතිස්සෙම තර්කානුකූලව හිතන කෙනෙක්. මම කිසිම දෙයකට එහෙයි කියලා ඔළුව වරන කෙනෙක් නෙමෙයි. කවුරු කොහොම කිව්වත් ඒක න්‍යාය ධර්මයට ගැලපෙන්නේ නැත්නම් මම ඒක විශ්වාස කරන්නෙත් නැහැ, පිළිගන්නෙත් නැහැ. ඒ මගේ හැටි. ඒක නිසා මේ ත්‍රිපිටක සද්ධර්මයේ මම මුල ඉඳලා අධ්‍යයනය කළා. කවුරු කොහොම කිව්වත් මට එහෙයි කියලා කියන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ත්‍රිපිටක ධර්මයේ අධ්‍යයනය කරගෙන යනකොට මට තේරුණා තථාගතයන් වහන්සේගේ ධර්මයේ මොනතරම් සාර දෙයක්ද, ඒක මොනතරමටද වැහිලා තියෙනවද කියලා. 120%ක්වත් තථාගතයන් වහන්සේගේ දහම අද සමාජගත වෙලා නැහැ. ඉස්සරම තියෙන්නේ නැති. නමුත් අද සමාජේ නැහැ. අද සමාජේ තියෙන්නේ පිටුනේ 120ක විතර අඩු ප්‍රමාණයක් තථාගත දහම තුල. ඒක නිසා අද සමාජයේ ඉන්න හැම කෙනාම 99%ක්ම පිටුනේ මහා අනන්ත දුකක් විඳිනවා. අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා මේ ගොඩ ගැහිල්ල නිසා. ගොඩ ගහන්නේ දන්නේ නැතුව. මම ඔබගෙන් මෙන්න මේ ප්‍රශ්නේ අහන්නම්. ඔබ දන්නේ නැතුව අසුචි කනවා. දන්නේ නැහැ මේ කන්නේ අසුචි කියලා. කෙනෙක් ඔබට පෙන්නලා දෙන ඔය කන්නේ අසුචි කියලා. ඔබට මාස කීයක් යයිද අසුචි කන එක නවත්තන්න? දෙන්න උත්තරයක් මට. මාස ගණන් වලින් යයිද අවුරුදු ගණන් වලින් යයිද නැත්නම් ඒ මොහොත විතරද යන්නේ? ඒ මොහොත විතරයි. එන ඒ මොහොත විතරයි යන්නේ පින්වතුනි ඔය අසුචි කන එක නවත්තන්න. මේක හරියට දැනගන්න ඕනේ. මොකද මේ අපේ ඔළුව සහ මුලින්ම වහලා මෙන්න මේවට කියනවා දෘෂ්ටි කියලා. අපේ ඔළුවට දෘෂ්ටි දීලා ඉවරයි. ඉතින් ඒ දෘෂ්ටි දීලා ඒ දෘෂ්ටි වලට අනුව තමයි අපි දැන් කටයුතු කරගෙන යන්නේ. මම ඔබට කිව්වොත් මෙන්න මෙහෙම දෙයක්. කූඩැල්ලෝ දැකලා ඉන්නව නේද මේ හැම කෙනෙක්ම? මේ ප්‍රදේශවල ඉන්නවනේ කූඩැල්ලෝ. කූඩැල්ලේ කෑවොත් මාරාන්තික ලෙඩක් හැදෙනවා කියලා මම ඔබට කිව්වොත් අද. ඒ කියලා ඔබ ඒක ඉස්මුතුනෙන් පිළිගත්තොත්. කූඩැල්ලේ දකින වාරයක් ගානේ ඔබට මොකද්ද හිතෙන්නේ? මහා බයක් හිතෙන්නේ නැද්ද? අද කූඩැල්ලෙක් දැක්කට පස්සේ කූඩැල්ලෙක් ඇඟේ නගිනකොට කෑ ගහන කෙනෙක්. එදාට කූඩැල්ලෙක් ඇඟේ නැගලා යනකොට මර ලතෝනි දෙන එකක් නැද්ද? ඇයි මරණය පේන්නේ කූඩැල්ලගේ? මොකද මරණය හා සමාන දුකකටපත් වෙන්න යන්නේ මේ කූඩැල්ල කෑවොත්. එහෙනම් බලන්න දැන් අර දෘෂ්ටියක් දුන්නා. දෘෂ්ටියක් දීපු ගමන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ දෘෂ්ටියට අනුව තමයි එතනින් එහාට අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. දැන් ඔය දෘෂ්ටියට අහු වුණාම අර කූඩැල්ල දකින්න වාරයක් ගානේ මොකද්ද වෙන්නේ? ඒකට අර මහා බයක් ජනිත වෙනවා. මොකද මගේ ජීවිතේට හානි වෙයි. එන ඔන්න ඔය ආකාරයේ දෘෂ්ටිගත වීම තමයි මේ සමාජයේ තියෙන්නේ. ඔය දෘෂ්ටියට නතු වෙච්ච ගමන් එතනින් එහාට ඒ දෘෂ්ටියට අනුව තමයි කටයුතු කරගෙන යන්නේ. ලෝකේ සාරයි කියලා මුලා දෘෂ්ටියක් සමාජගත කළාට පස්සේ ලෝකේ සාරයි, කාමයේ සාරයි, මේ දේවල් ඔක්කොම හරි සාරයි, අනිත් එකකවත් සුවයක් නැහැ කියන එකක් සමාජගත කළාට පස්සේ හැම කෙනෙක්ම දුවන්නේ ඔන්න ඔය කියන සාරේ පස්සේ. දැන් මේ අයගේ ඇස් අන්ධ වෙලා ඉවරයි.
මොකද හේතුව අර දෘෂ්ටි දාලා ඉවරලා දැන් මේ අය දාගෙන ඉන්න නිල් පාට කණ්ණාඩියක් ඔය නිල් පාට කණ්ණාඩියෙන් ලෝකේ පේන්නේම නිල් පාටට ආයේ එක මොහොතක්වත් වෙන පාටකට පේන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ දහම තියෙන්නේ පින්වතුනි පුළුවන් නම් ඔය කණ්ණාඩි දෙක ගලව ගන්න. ඔය කණ්ණාඩි දෙක ගලව ගත්තොත් ඔබට ඇත්තටම ලෝකේ මොකද්ද කියලා පේන්න පටන් ගන්නවා. ලෝකේ හරියාකාරව ඔබ දැක්කොත් ඔබ ලෝකේ දිනන්න පටන් ගන්නවා. නැත්තම් කවදාකවත් ලෝකේ දිනන්න හම්බ වෙන්නේ නැහැ. අපි ගමු උදාහරණයක්. දැන් මම මේ කතා කරන්නේ තථාගතයන් වහන්සේගේ දහම. ඔබ හිතන්නේ මෙතන තියෙන ෆෝන් එක. ඒ වගේම ඔබ ගාවත් තියෙනවනේ ෆෝන් එක. ඔය ෆෝන් එක සාක්කුවේ දාගෙන ඔබට පුළුවන් ද ගහක් යට නිදා ගන්න. අද රාත්‍රියේ එළි වෙනකම්. ඔබට හරි මහන්සි යන්න එන්න තැනක් නැහැ. ෆෝන් එක සාක්කුවේ තියෙන ඔබට පුළුවන් ද හොඳම ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් ගැන හිතන්න. පුළුවන් ද රෑ එළි වෙනකන් නිදහසේ අර ගහයට නිදා ගන්න. හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබට ඔය ෆෝන් එක අතටපත් වෙච්ච දවසේ ඉඳලා ඔබ ඔය ෆෝන් එකේ වහලා වුණාද නැද්ද කියලා. හොඳට කල්පනා කරලා බලන්න ඔය ෆෝන් එකේ සිකියුරිටි ගාඩ් කවුද කියලා. ඔය ෆෝන් එක මගේ අතේ නම් තිබුණේ. දැන් ඔය ෆෝන් එක රකින්න කෙනා කවුද? මං ඔය ෆෝන් එක ඔබේ අතට දීපු ගමන් අර අයිතියත් එක්කම තව එකක් මාරු වුණා. මොකද්ද ඒ? සිකියුරිටි ගාඩ් කම්. දැන් ඔය ෆෝන් එක රකින්නේ කවුද? බලන්න ඔබට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා ඔය ෆෝන් එක නිසා. බලන්න ඔබගේ කනේ ખરાපු දෙකක් තියෙනවනම් කරේ මාලයක් තියෙනවනම් ඔබට නිදහසේ පාරේ යන්න පුළුවන්ද කියලා. අතේ ලක්ෂ ගාණක් වටන ඔර්ලෝසුවක් එහෙම බැඳගෙන හිටියනම් මේ බොහොම සරල දෙයක්. මේ ත්‍රිපිටකයේ තියෙන මේ මහා ගැඹුරු දෙයක් නෙමෙයි මම මේ ඔබට කියන්නේ. ජීවිතේ බොහොම සරල දෙයක්. බොහොම සරල දෙයක් මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න මේ කියන දේ. එහෙනම් තමන් මහා වටින දෙයක් තමන්ගේ සතු කරගත්තා නම් ඔය වටින දේ තමන් රකින්න මුළු ජීවිත කාලෙම. එහෙනම් නිගමට හිතලා බලන්න ඔබට පර්ස් එකයි ෆෝන් එකයි දෙකම අතේ තියාගෙන ඉන්න කෙනෙක් බස් එකෙන් එළියට බහිස්ස ගමන් මොකද චෙක් කරලා බලන්න. කවදාක්වත් චෙක් කරනවද මගේ ඔළුව තියෙනවද කියලා. චෙක් කරන්නේ කෙලින්ම මොකද්ද පර්ස් එක තියෙනවද ෆෝන් එක තියෙනවද. එහෙනම් අර බස් එකේ ඉන්න වාරයක් ගන්න ගිනි පිච්චි නෙමෙයිද හිටියේ. දැන් ඔබ බොහොම තරුණ පිරිස්නේ. හිතන්නකෝ ඔබ හොඳ මේ අඩිඩාස් සපත්තු දෙකක් දාගෙන. සාමාන්‍යයෙන් රුපියල් 20 30000ක් වන්න සපත්තු දෙකක් දාගෙන. පොඩ්ඩක් නිදිමතයි කියලා ඔය කොහේ හරි නිදාගෙන ඉන්නවා. නිින්ද යයිද ඔබට? ඔබ දන්නව හොඳ ආකාරව නිදාගෙන හැදෙනකොට එක්ක සපත්තු දෙක නැත්නම් කකුල් දෙකත් එක්කම සපත්තු දෙක කපාගෙන ගිහිල්ලා තියෙයි. එහෙනම් පින්වතුනි කවදාකවත් ඔය කියන දේවල් ගොඩ ගහගෙන ඔබට සතුටින් ඉන්න පුළුවන්. බලන්නකො ඔබ තනිකරම වහලෙක් වෙලා ඉවරයි නෝය කියන දේවල් වලට. දවසින් දවස මොකද සමාජය ඔබට කිව්වා ගොඩ ගහ ගනින් කියලා. ඒක නිසා ඔබ මොකද කරන්නේ ගොඩ ගහගත්තා. මමත් එහෙම කළා. මම ඒකයි කියන්නේ මේ ඔබට. මේ මගේ ජීවිතයේ අත්දැකීම් මම ඔබත් එක්ක මේ කියන්නේ. මමත් එහෙම ගොඩ ගැහුවා. ඒ කාලේ තිබිච්ච හොඳම ෆෝන් එක මා ගාව තිබුණේ. හැබැයි ඒක රකින්න මම අන්තිමට මට තේරුණේම නෑ මං ඒකගේ වහලෙක් වෙලා ඉවරයි. ෆෝන් එක නිදි මං ඇහැරිලා. ඇයි මං ඒක රකින්න ඕනේ? ඇයි ඒක මගේනේ? මගේ කියලා ගත්ත ගමන් මම මොකද කරන්නේ? ඒක රැක ඉන්න ඕනේ ජීවිත කාලෙම. ඒ ෆෝන් එක අවුරුදු දෙකක් මා ගාව තිබුණා. අන්තිමට ඒ අවුරුදු දෙකම ෆෝන් එක මා විසින් රැකිලා. හැම මොහොතකම මම ෆෝන් එක බලාගෙන ඉඳලා තියෙන්නේ. මේක කවුරු හරි අරයියයිද දන්නේ නැහැ, කැඩෙයිද දන්නේ නැහැ, බිඳෙයිද දන්නේ නැහැ. එන හැම මොහොතකම මේ මම එක උදාහරණයක් ඔබගේ ජීවිතෙන් ගත්තේ ඔය හැම කෙනාටම මේකක් තියෙන නිසා. එහෙනම් දැන් හොඳට කල්පනා කරලා බලන්න අපි එක දෙයක් අපේ ජීවිතයට ලං කරගත්තයි කියලා කියන්නේ. අපි ඒ දෙයට වහලෙක් වෙලා ඉවරයි. ඒ දේ රකින්න පොරොන්දු වෙලා ඉවරයි. ඒ දේ ඒකාන්තයෙන්ම රකින්නවා කියලා හදාගෙන ඉවරයි. Tamanට වාහනයක් තිබුණා නම් ওই වාහනේ රකින්නවා කියලා හදාගෙන ඉවරයි දැන්. මේක මොහොතකට පෙර ඒ වාහනේ අයිතිකාරයා එක්කෙනේ. දැන් අයිතිකාරයා ඔබ. එහෙනම් අර අයිතිකාරකම මාරු වෙනවත් එක්කම අර සිකියුරිටි ගාඩ් කමත් මාරු වෙනවා. දැන් ඔබට නිදා ගන්න පුළුවන්. පාරේ ඉන්නේ වාහනේ නවත්තලා තියෙදි කොල්ල ටිකක් බෝල් ගහනවා නම් එහෙනම් මොකද ඔබට කරන්න හිතෙන්නේ? එක්කවර කොල්ලන්ට ගැල්ල පන්නන්න ඉතන ඔතනින් ඵලයෝගේ පැත්තකට ගිහලා සෙල්ලම් කරපියව.
එහෙමත් නැත්නම් ඔබට තියෙනවා වාහනේ නැගිටලා ඒක අරන් ගිහින් වෙන කොහෙරි පාක් කළේ. නමුත් මිනිස්සු කියනවා වාහනයක් තියෙනකොට හරි ප්‍රීතියිලු. මට ඔන්නතන තියෙන ලොජික් එක තේරුම් ගන්න බැරුව ඉන්නේ. ඔතන තියෙන තර්කය මොකද්ද කියලා තේරුම් ගන්න බෑ මට. මිනිස්සු කියනවා ප්‍රීතියෙන් ඉන්න නම් පුළුවන් තරම් ගොඩ ගහ ගන්න කියලා. නමුත් ප්‍රීතියෙන් එන එක විනාඩියක් මට තිබිච්ච ප්‍රීතිය සහමුලින්ම නැති වුණා මම වාහනයක් ගත්තට පස්සේ. මම ඔබට ඒ කතාව කියන්න. මම මේවා මේ පස්සේ ඇනලයිස් කළා මේවා මම ඔක්කොම පස්සේ විමසලා බැලුවා මේ මොකද්ද මේ මම උනේ කියලා මේ ජීවිතේ. ඒ එකක් ගැන බලද්දී මට තේරුණා මේ මිනිස්සු කියන දේවල් අහලා මගේ ජීවිතේ මම මහා විනාශයක් බවට පත් කරගත්තා. එකක් රකින්න මෙච්චර අමාරු නම් මං කොහොමද තව පහක් රකින්නේ? සාමාන්‍ය මිනිහෙක් ඔබගේ තාත්තා ගැන නිකමන හිතලා බලන්න. ඒ තාත්තා අම්මව රකින්න ඕනේ, ඔබව රකින්න ඕනේ, නංගිව රකින්න ඕනේ, මල්ලිව රකින්න ඕනේ. රස්සාව රැක ගන්න ඕනේ, ගෙදර තියෙන වාහනේ රැක ගන්න ඕනේ, ගෙදර රැක ගන්න ඕනේ, ඉඩම් කඩම් ටික රැක ගන්න ඕනේ. තව කොච්චරනම් දේවල් ඇද්ද රැක ගන්න? තියෙන සල්ලි ටික රැක ගන්න ඕනේ. ඉතින් බල්ලකොට පිංගුතනේ මේ මිනිහ ජීවත් වෙනවා කියලා කියන්නේ මහා අමු ගිනි ගොඩකනේ ජීවත් වෙන්නේ. දැන් ඔබ මට කිව්වොත් එහෙම දැන් ඉතින් එතනින් යන්න විදිහක් නැහැ. අද රාත්‍රියට අර ගහක් යට තමයි ඔබ වහන්සේට සැතපෙන්න වෙන්නේ කියලා මම බොහොම මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි මම මොන අරයි යන්නේ? මේක අරයි යයිද කවුරු? මේ තල්කොලයක්. මේ ජීවරයක් අරයි යයිද? එහෙනම් මං අද රාත්‍රියේ බොහොම සතුටින් සැතපෙනවානේ. ඔබට පුළුවන් සාත්‍රි සතුටින් සැතපෙන්න හෙට එක්සෑම් එකක් තියෙනවා. එහෙනම් දැන් මේ මිනිස්සු කියනවනම් මෙන්න මේ දේ සාරයි කියලා. ඒක හරිද? ඔන්න ඔය ලොජික් එකට දාලා බලන්න හැමතිස්සේ. මම ඔබට එකින් එක පෙන්නන්නම්. මං ආවේ ඔබට ජීවිතයේ අසාරය ගැන කියන්නේ නෙමෙයි. ජීවිතයේ යථාර්ථය ගැන කියන්නේ. සාරද අසාරද කියන එක තීරණය කරන්නේ ඔබ. මම ඔබට දේශනා කරන්නම් අනිත්‍ය දේශනා කරන්නම් දුක්ඛ දේශනා කරන්නම්. අනිත්‍ය දුක්ඛ දෙක දේශනා කළාට පස්සේ ජීවිතයේ සාරද අසාරද අනත්තද අත්තද කියන එක තීරණය තියෙන ඔබ අතේ. යථාර්ථවත් ජීවත් වෙන්න ඕනේ. නැත්නම් අපි අන්තිමට හරක් වගේ. දන්නේම නැතුව අපේ ජීවිතේ ගෙවිලා යනවා. ජීවිතේ ගෙවිලා ගිහිල්ලා අන්තිමට අර කරත්තේ අදින ගොනෙක් වගේ අවුරුදු 65ක් විතර ජීවත් වෙලා අන්තිමට ගිහිල්ලා මැරිලා යන්න වෙනවා. ඒ මැරෙන එකාට වෙන දේ මම ඔබට තව ටිකකින් කියන්නම්. මොකද මේ හැම එකක් ගැන මම හොඳට අධ්‍යයනය කළා තමයි මෙතනට ආවේ. ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් සාධක සහිතව මෙන්න මෙහෙම හිටපොයිද මෙන්න මෙහෙම වෙලා තියෙනවා. එහෙමනම් පින්වතුනි පොඩ්ඩක් හිතන්න මෙන්න මේක. දැන් එකක් එකතු කරගත්තාම තමන්ගේ ජීවිතේට තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා එකක් ජීවිතේට ආසාවෙන් මම මගේ කියන අල්ලගත්තා නම් ඔන්න ඔතනදි තුනක් එකතු වෙනවා ජීවිතේට. එකක් එකතු කරගන්න කෙනෙක් තුනක් එකතු කරගන්නවා. ඒ තුන තමයි පින්වතුනි මහා දුක්ගිනි තුනක්. ඔබ අහලා ඇති දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා දුක් කොටස් තුනක්. හැබැයි මේ ඔබ අහලා විතරක් ඇරිලා මේවා එක බින්දු මාත්‍රකවත් තේරුමක් නම් දන්නේ නැතුව ඇති. මොකද අර සමාජයේ දීපු ගිනි ගෙඩිය නිසා මේ ඔක්කොම පැත්තකට දැම්මා ඉගෙනගෙන ගියා. දැන් ඔබ හිතාගෙන ඉන්න පුළුවන් සමහර දැන් මම මේ සක්සස් වෙන්න යන්නේ මං හරි සාර්ථක කෙනෙක් වෙන්න යන්නේ මේ ජීවිතේ ඉස්සරහට. හැබැයි අපෙන් බණ අහනවා පිංගුතුනේ ඇවිල්ලා ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීන්. ඒ ඇවිදilla කියන්නේ අනේ ස්වාමීනි කොහොම හරි සතර අපායන් නිදහස් කරලා දෙන්න මාව. අද ඒ අය මහා විපතකටපත් වෙලා. දැන් ඒ අයට දහම තේරෙනවා දැන් ඒ අයට ඕනේ කොහොම හරි කොට යන්න. නමුත් සමාජය දෙනවා අර තරුණ ගැටවුන්ට. තරුණ පොඩි උන්ට ටිකට දෙනවා මහා ගිනි ගෙඩියක්. පුළුවන් තරම් එකතු කරපන් ගොඩ ගහපන්. ඒ අය ගිහිල්ලා වයසට ගියාට පස්සේ ඒ අය දුක් වෙනවා අනේ අපිට දැන්
ඒ අය දැන් දුක් වෙනවා. ඒ අයට දැන් මේ ටික අතහැර ගන්න බැරුව. සතර අපායේ පෙනිපෙනී සමහර අය දුක් වෙනවා. හැබැයි සමාජයට දෙන්න එකම එක දෙයයි ඒ තමයි මේක හරි සාරයි. එකතු කරගන්න හරි කියලා. දැන් මෙන්න මෙහෙම එකක් ගමු. අපි ඔය කියන ෆෝන් එකම ගමු ආයෙසරයක් උදාහරණයක්. ඔය ෆෝන් එකක් අරගෙන මම මගේ කියන සංකල්පය ගොඩනගා ගත්ත ගමන් මේකේ අයිතිකාරකම මට කියලා ගත්ත ගමන්ම එකක් තමයි ඔබ ඔය ෆෝන් එක ජීවිත කාලෙම රකින්න ඕනේ. ඊළඟට ඔබ මහා දුකකින් තැවෙනවා මේ ෆෝන් එක කැඩෙයිද දන්නේ නැහැ, බිඳෙයිද දන්නේ නැහැ, වෙනසෙයිද දන්නේ නැහැ කියලා. මහා දුකකින් පෙළෙනවා හැම මොහොතකම. ඒක නිසා තමයි හැමතිස්සෙම බස් එකෙන් බැස්සත් ඔබ ෆෝන් එක අල්ලලා බලන්නේ. ඒක නිසා තමයි ඔබ හැමතිස්සෙම ෆෝන් එකේ ආරක්ෂාව උදෙසා ඉන්නේ. එහෙනම් ඔය කියන දුක්ඛයෙන් කවදාක්වත් ඔබට ඉවරයක් නැහැ. ඔය ෆෝන් එක ඔබගේ අතේ තියෙනකන් ඔබගේ අයිතියේ තියෙනකම්ම ඔය ෆෝන් එක නිසා ඔබ මහා දුකක් විඳිනවා ඒ පැත්තෙන්. හැබැයි ෆෝන් එකෙන් ඔබට කෝල් එකක් ගන්න පුළුවන්. ඒ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න පුළුවන් නිසා ඉන්නේ එකේ තියෙන සාරත්වයේ දැක අර කියන මහා ගිනි දුක විඳිනවා ඔබ. හැමතිස්සෙම ඔබගේ හිතේ ගිනියන් යන එක දෙයක් තියෙනවා මේක කවුරු හරි හොරකම් කරයිද දන්නේ නැහැ මේක නැති වෙයිද දන්නේ නැහැ මේක කැඩෙයිද දන්නේ නැහැ බිඳෙයිද දන්නේ නැහැ කියලා. එහෙම නැති කෙනෙක් ඉන්නවද කවුරු හරි තමන් ගාව තියෙන වස්තුවක් එක්ක. හොඳට කල්පනා කරලා බලන්න. අපි යථාර්ථයට මුහුණ දෙමු. යථාර්ථය සිහිපත් කරලා බලමු. එහෙනම් කැඩෙයිද බිඳෙයිද වෙනසෙයිද දන්නේ නැහැ කිය මුළු ජීවිතේම ඔය ෆෝන් එක ඔබ ගාව අවුරුදු 2ක් තිබුණා නම් ඔය අවුරුදු 2 තුලම ඔබ කරන්නේ මොකද්ද? ඔය කියන මහා දුකින්ෙන් දුක් විඳිනවා. ඒකේ නැවැත්මක් නැහැ. ඔන්න එක දුක. ඔය අවුරුදු 2 අවසානයේදී ඔබ ඔබගේ මල්ලිට කතා කරලා කියනවා මට ඇති මේ ෆෝන් එක තමසේ තියාගන්න. ඔන්න මල්ලිට දුන්න ෆෝන් එක. දැන් මල්ලිට ෆෝන් එක දුන්න ගමන් දැන් ආයි ඔබට රකින්න දෙයක් තියෙනවද? දැන් අර අවුරුදු 2ක් තිස්සේ මේක කැඩෙයිද දන්නේ නැහැ, බිඳෙයිද දන්නේ නැහැ, වෙනසෙයිද දන්නේ නැහැ කියා. මහා බයකින් මේ ෆෝන් එක පාවිච්චි කරගෙන ආපු ඔබ එකපාරට ඔබට දැනෙන්නේ නැද්ද ඔබ මහා නිදහස් වීමක් වුණා කියලා? දැන් එතනින් එහාට ඔය කියන දුක පීඩා විඳින්නේ කවුද? තමන්ගේ සහෝදරයා. එහෙනම් තමන්ගේ සහෝදරයාගේ උපන්දින තෑග කියන සහෝදරයාට ගෙනත් දෙන්නේ මොකක්ද අන්තිමට? මල්ලියේ මම මෙච්චර කල් මේක රැක්කා. මම මෙච්චර කල් මේක හිටපු සිකියුරිටි ගාඩ්. මම මේක රැකගෙන ආවා මේක කැඩෙයිද දන්නේ නැහැ, බිනේද දන්නේ නැහැ, වෙනසෙයිද දන්නේ නැහැ කියලා මහා බයකින් හිටියේ. සෙල්ලම් කරන්න ගියත් මං හරි බයෙන් සෙල්ලම් කරේ. ෆෝන් එක පැත්තක තියලා සෙල්ලම් කරද්දී අර මුවෙක් වතුර බොනවා වගේ බෝලයක් දානවිලා ආයි බලනවා ෆෝන් එක උඩ අරන් ගිහිල්ලත්. ආයි බෝලයක් දානවා ආයි බලනවා. කවදාකවත් තින්ගදනේ මේ ජීවිතේ සෙල්ලම් කරන්නවත් බෑ. නිකන් හිතලා බලන්න මහා වටින බෑග් එකක් අරගත්ත කොල්ලෙක් එනවා සෙල්ලම් කරන්න. ඉස්කෝලේ යන කොල්ල කට්ටෙක් කියලා හිතලා බලන්න. හරි වටින බෑග් එකක්. ඉස්කෝලේ බෑග් එක. ඒකට ඕනේ සෙල්ලම් කරන්න. කට්ටියත් එක්ක යාළුවෝ එකතු වෙලා. දැන් ක්‍රිකට් ගහන්න කියලා ඔන්න බෑග් ටික තියෙනවා පැත්තකින්. දැන් මේක දන්නවා මේ බෑග් එක රුපියල් 20000 30000ක් වටිනවා. හරි වටින බෑග් එකක්. දැන් ඔබ හිතනවද මේ කොල්ල සෙල්ලම් කරයි කියලා? අර අනිත් අය සෙල්ලම් කරද්දි ලැබෙන ප්‍රීතිය මේ කොල්ලට විඳින්න පුළුවන් වෙයි කියලා. මොකද මේ කොල්ලට තියෙනවා දැන් නීතියක් ඇවිදිලා. මේ කොල්ලට දෙයක් තියෙනවා රකින්න. මේක මොකද කරන්නේ පුළුවන් තරම් අරක රකින්නවා. මොකද ඒකට හිතේ මහා බයක් තියෙනවා මේක කැඩෙයිද බිඳෙයිද වෙනසෙයිද දන්නේ නැහැ කවුරුද හොරකම් කරගනීද දන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය කියන දුක් පීඩාවෙන් මේ සියලු සත්වයම දුක් විඳිනවා එක දෙයක් අල්ලගත්තොත්. ඔන්න ඔකට කියනවා පිංගුතුනි දුක්ඛය කියලා. ඔබ මේ පීඩාවෙන් දුක් විඳින්නේ නැත්නම් විතරක් මට කියන්න පස්සේ. ඔබ ගාව තියෙන මොකක්ම හරි දෙයක් නිසා. ඔබගේ නෝට් පොත ඔබ අවුරුද්දක් තිස්සේ නෝට් ලියාගත්ත නෝට් පොත ඕක කවුරු හරි ගණීද දන්නේ ඕක තෙමෙයිද දන්නේ ඕක ඉරල විසි වෙයිද දන්නේ මොනව හරි වෙයිද දන්නේ නැති වෙයිද දන්නේ කියලා මහ ගිනි දුකකින් නෙමෙයිද බලන් ඉන්නේ ඔබ ඔය නෝට් පොත අරයි යද්දි. හා නෝට් පොත එක දවසක් තියලා යන්න බය නැතුව පුළුවන් නම් පන්තියේ. ලෙක්චර් රූම් එකේ ඔබට පුළුවන් ද නෝට් පොත එක දවසක් තියලා යන්න. එක දවසක් තියලා ඔබට ගෙදර ගිහිල්ලා ඉන්න පුළුවන්. මේ ඔබට හොඳට තේරෙන දේවල් මේ හොඳට සිහිපත් කරගෙන බලන්න. මෙතන ඕක දාලා බැරි වෙලා හරි අමතක වෙලා ඔය පොතක් දාලා ගියොත් එහෙම ඔබට ගෙදර ඉඳලා එන්න හිතෙන්නේ නැද්ද මෙතනට? එන්න විදිහක් නැහැ. පෙලි ඉන්නව අනේ මේක නැති වෙයිද දන්නේ නැහැ. කවුරු හරි ගණීද දන්නේ නැහැ.
අනේ පුතේ ඇයි නිදා ගන්න නැත්තේ අම්මා අහනවා. අම්මේ අර මගේ නෝට් පොත මුළු අවුරුද්දෙම ලියපු ටික ඒකේ. ඒක නැති වුණොත් මම විභාගෙ ලියලත් ඉවරයි ඔක්කොම ඉවරයි. පපුවේ ගිනිපත් වෙවි ගෙදරට වෙලා ඉන්නවා. පහවදා උදේ වෙනකම්. ඔන්න පින්වතුනි දුක්ඛේ. තමන්ගේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුටත් ওই ටික. ස්වාමි පුරුෂයෙක් බිරිඳකටත් ওই ටික. දුක්ඛෙන් හැම කෙනාම පීඩාවටපත් වෙනවා. මම මගේ කියලා අල්ලගත්තා නම් ඇති වෙන පළවෙනි දුක ඔය. ඊළඟට තව එකක් තියෙනවා පින්වතුනි සංඛාර දුක කියලා. ඒ තමයි ඔබගේ අතේ ඔය තියෙන ෆෝන් එක ඔබ මේන්ටේන් කරන්න ඕනේ. ඔය ෆෝන් එක නිකන් තියෙන්නේ නැහැ. මොකද ඔබ ඔය ෆෝන් එකේ ඔය තියෙන විදිහටයි කැමති. ඔබ ෆෝන් එකට නෙමෙයි කැමති ෆෝන් එක තියෙන විදිහටයි කැමති. ෆෝන් එකට කැමති නම් කෙනෙක් කියනවා මට දෙන්නකෝ ෆෝන් එක කියලා මම මිටියක් අරන් චක් ගාලා තල්ලා ෆෝන් එක දෙනවා. ඇයි ඉල්ලුවේ ෆෝන් එකනේ. එතකොට එයා ෆෝන් එක ගන්නෙ නැහැ. එහෙනම් ෆෝන් එකට නෙමෙයි කැමති ෆෝන් එක තියෙන විදිහටයි කැමති. අපි හැමෝම කැමති වෙලා තියෙන ඕනෙම දෙයක් තියෙන විදිහට මිසක් ඕනෙම දෙයකට නෙමෙයි. ගේකට කැමති කියලා කෙනෙක් නැහැ. ගේ තියෙන විදිහටයි කැමති. ඒ ගෙදර සාලෙට ගියාට පස්සේ ඒ සාලේ arrange කරලා තියෙන විදිය දැක්කට පස්සේ ආන් ඒ විදිහට කැමතිලා කියනවා මට මේ ගේ ගන්න පුළුවන්. හැබැයි ඔය කියනම මිනිස්සයා ඔය ගෙට ඇතුල් වෙනකොට හැමතැනම මකුල්දල් බැඳිලා බඩු එහෙම මේ විසිකල් ඉවරලා හැමතැනම වමනේ දාලා ජරා කරලා ඔක්කොම තිබුණා නම් ඒක කවදාක්වත් කියයිද? හරි අර ගේමයි. සේවකයෙක් දැම්ම නම් එක දවසකින් මේක ක්ලීන් කරලා දාන්න පුළුවන්. අර ගේමයි. හැබැයි මේක කියයිද අනේ මේ ගේ මට දෙන්න කියලා. එහෙනම් අපි හැමතිස්සෙම දැනගන්න ඕන දේ තමයි පිටුතුනි අපි දෙයක කන්ඩිෂන් එකටයි කැමති. කොල්ලේ කවදාකවත් කෙල්ලෙකුට නෙමෙයි කැමති. ඒ කෙල්ලගේ කන්ඩිෂන් එකටයි කැමති. ඒ තියෙන විදිහටයි කැමති. කෙල්ලෙකුත් එහෙමයි. ඒ තියෙන විදිහට කැමති. එහෙනම් යමෙක් තියෙන විදිහට කැමති වුණා කියලා කියන්නේ ඒ තියෙන විදිහ මේන්ටේන් කරන්න ඕනේ. මොකද නැත්තම් අපි කැමති විදිහට දෙයක් නැති වෙච්ච ගමන් මහා දුකකටපත් වෙනවා. යමක් අපි කැමති විදිහට නැති වෙච්ච ගමන් මහා ගිනි දුකකටපත් වෙනවා ඊට පස්සේ. ඒක නිසා අපි මොහොකටද කැමති? ආන් ඒ දේ කැමති විදිහට පවත්වාගෙන යන්න අපි මහා වෙහෙසක් දරනවා. එහෙනම් දැන් ෆෝන් එකට නම් කැමති උනේ. ඒ ෆෝන් එක තියෙන විදිහට නම් කැමති. ආන්නේ තියෙන විදිය රැකගෙන යන්න අපි පුදුමාකාර වෙහෙසක් දරනවා. හොඳට කල්පනා කරලා බලන්න ඔබ ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් එකක් දැම්මේ නැද්ද? ස්ක්‍රීන් ගාඩ් එකක්. ඒක දාගන්නවා. ඒක පොඩ්ඩක් හරි ක්‍රැක් වුණා නම් ආයි මොකද කරන්නේ? ඔය ෆෝන් කඩකාරය පුදුමාකාර හම්බ කිරිල්ලක් හම්බ කරන්නේ. ඇයි අරක පොඩ්ඩක් හරි පළුදු වුණා නම් මොකද කරන්නේ? ආපහු ගියා එකක් දාගත්තා. එතන ඒක එක එක ආකාරයෙන් කරන්න තියෙන හැම වැඩපිළිවෙලම මේකට කරනවා. මොකද ඒක අර ඒ තිබිච්ච ආකාරයෙන් පවත්වාගෙන යන්නේ. ඒක නිසා අන්නේ මහා ගිනි දුකටපත් වෙනවා හැමතිස්සෙම. ඔය ෆෝන් එක ඔබගේ අතේ මම මගේ කියලා තියාගන්නකම් මේ ෆෝන් එකේ අයිතිකාරයා මමයි කියලා තියාගන්න කල්ම ඔබට ඔය කියන දුකෙන් මිදෙන්න බෑ. කවුද කැමති හීරිච්චේ දැන් ඔබගේ තියෙන ෆෝන් එක හීරිලා තියෙනවා දකින්න. ඒක නිසා හැම මොහොතකම ඔබ උත්සාහ කරනවා මේ ෆෝන් එක හීරෙන්නේ නැති වෙන්න තියාගන්න. ඒ උදෙසා කරුණු කටයුතු කරන්න. ඒ උදෙසා හරි හම්බ කරගන්න. ඒ අඩුම තරමේ ඒ උදෙසා අම්මගෙන් තාත්තගෙන් හරි සල්ලි ඉල්ලගන්න. ඒ ඉල්ලගෙන ඉවරලා ඒක ඒ විදිහට පවත්වාගෙන යන්න. කවුරු හරි කෙනෙක් ඔයගේ ඉරක් එහෙම ඇන්දොත් මොකක් හරි එකකින් ඉරක් අඳිනවා. ඒ ඇඳපු ගමන් ඔබගේ පපුව කඩා හැලෙන්නේ නැද්ද? ඇයි අර දැන් මෙතනින් එහාට ඒ ෆෝන් එක ඔබට පොඩ්ඩක් වටින්නේ නැති මට්ටමක් ඇවිල්ලා. මොකද හේතුව අර තිබිච්ච අර කන්ඩිෂන් එක අර තිබිච්ච විදිහ නෙමෙයි දැන් ෆෝන් එකේ තියෙන්නේ. අර ෆෝන් එක දකින්න වාරයක් ගානේ පපුව කඩා හැලෙනවා. එහෙනම් පින්වතුනි ඔය විදිහට මේ තමන් කැමති දෙයක් තමන් කැමති කන්ඩිෂන් එකකට තිබිච්ච එකක් ඒ විදිහට පවත්වාගෙන යන්න මහ පුදුමාකාර වෙහෙසක් දරනවා අපි. ගේකට ආස වෙන කෙනා ගේ ඇතුලේ ඒ තියෙන විදිහට ආස වෙන කෙනා ඒ විදිහට ඔය ගේ පවත්වාගෙන යන්න පුදුමාකාර වෙහෙසක් දරනවා. එහෙනම් ඔය කියන සංඛාර දුකෙන් කාටවත් ගැලවුමක් නැහැ. හොඳට තමන්ගේ ජීවිතේට මේ දේවල් දාලා බලන්න තමන් ගාව තියෙන වස්තු වලට තමන්ගේ තියෙන සහෝදර සහෝදරියෝ අම්මලා තාත්තලා ඔය හැම කෙනෙකුටම මේක දාලා බලන්න. අම්මේ තාත්තෙක් ඉන්නවා නම් අසනීපයක් අරහේ මේ හැදිලා. ඒ අම්මව තාත්තව ඔය කියන තත්ත්වෙන් පවත්වාගෙන යන්න, නිරෝගී කමෙන් පවත්වාගෙන යන්න ඔබ මොනතරම් දුකක් විඳිනවද කියලා. සහෝදරයෙක් සහෝදරියක් හරි එහෙනම් මේ පණ තියෙන එකක් වෙන්න පුළුවන්, පණ නැති එකක් වෙන්න පුළුවන්. මම මගේ කියලා අල්ලගත්ත ගමන් ඔය කියන පීඩාවෙන් දුක් පීඩාවටපත් වෙනවා. හැබැයි ඕක කොච්චර කළත් වැඩක් නැහැ පින්වතුනි අවසානයේදී. මොකද මේ කැඩිලා බිඳිලා නැහිලා වෙනසෙන දේවල් විතරයි මේ ලෝකේ තියෙන්නේ.
එහෙනම් කැඩිලා බිඳිලා නැහිලා වෙනසිලා යන මේ දේවල් කැඩිලා බිඳිලා වෙනසිලා යනවා කොයි වෙලේ හරි. ඕන් ওই වෙනසිලා යන වෙලාවට මහා දුකකින් පීඩාවටපත් වෙලා අඬා වැළපෙන්න ගන්නවා ශෝක පරිදේව දුක දෝමනස් වලින් මහා පීඩාවටපත් වෙනවා ඊට පස්සේ. එහෙනම් ඔය ෆෝන් එකේ අයිතිකාරකම Taman තියාගෙන ඉන්න කල්ම පිංගුතුනි ඔය කියන පීඩාවටත්පත් වෙනවා ඔබ. එහෙනම් දැන් ඔබ එකක් හොඳ ආකාරව දැහැගත්තා ජීවිතේට එකක් ලං කරගනිද්දී අනේ සාරයි අනේ හොඳයි කියලා සතුටින් එකක් ලං කරගනිද්දී ඒ එකත් එක්ක ඔබට උඩට එනවා දුක් තුනක්. දුක්ඛ දුක්ඛේ එනවා විපරිණාම දුක්ඛේ එනවා සංඛාර දුක්ඛේ එනවා ඔය දුක් තුන ඔබට නවත්ත ගන්න බෑ. මට ඔබ පෙන්වලා දෙන්න එකක් හරි ඔබගේ ජීවිතේ තියෙනවා නම් පිංගුතුනි ඔය දුක් තුන එන්නේ නැති ඔබට. එක දෙයක් හරි තියෙනවා නම් මට පෙන්වලා දෙන්න ඔබගේ ජීවිතේ ඔබ මම මගේ කියලා ලං කරගත්ත ආසාවෙන් යමක් ලං කරගත්තා නම් ආන්ගේ ලං කර ගැනීම තුන ඔය කියන දුක් තුන ඔබට එන්නේ නැති. පුද්ගලයෙක් වෙන්න පුළුවන් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් සංසිද්ධියක් වෙන්න පුළුවන් ඔය කියන දුක් තුන ඔබ තුලට එන්නේ නැති. එක බින්දු මාත්‍රි හරි එකම එක දෙයක් හරි තියෙනවද කියලා හොයලා බලන්න. ඕන් එහෙනම් අපි ආයි යනවර සමාජෙට. සමාජය අපිට දුන්න ගිනි ගෙඩියක්. ඒ තමයි පොඩි කාලේ ඉඳලම ඉගෙනුවා පුතේ ගොඩ ගහපන්. එහෙනම් දැම්මට ඔබ කියන්න පිංගුතුනි ඔබ අද දවස් ඇතුළත එකක් ගොඩ ගහගත්තා නම් ඔය එකත් එක්ක ඔබට දුක් කීයක් ආවද ජීවිතේට? ඔය කියන එකත් එක්ක ඔබට දුක් 3ක් ආවා. එහෙනම් ඔබ දවසක් තිස්සේ මහන්සි වෙලා ඉවර වෙලා 100ක් එකතු කරගත්තොත් දවස් අවසන් වෙනකොට ඔබ දුක් කීයක් ගොඩ ගහගත්ත කෙනෙක් බවට පත් වෙනවද? දුක් 300ක්. ඔන්න දැන් අපි යනවා අර 5යි 5යි 10යි කතාවට. මොකද බුද්ධිමත් ජනතාවට මම මේ කතා කරන්නේ බුද්ධිමත් දරුවෝ මේ රටේ ඉන්න. එහෙනම් දැන් මට ඔබ කියන්න. 5යි 5යි 10යි කියන ලොජික් එකට අපි ගිහිල්ලා බැලුවොත් මේ එකක් ගොඩ ගහගත්තාම ඔය කියන දුක් තුන එනවනම් 100ක් ගොඩ ගහගත්තාම දුක් 300ක් එන බව ඔබ දන්නවනේ. එහෙනම් මේ ලෝක සත්‍යය මේ පොඩි කාලේ ඉඳලා අපේ ඔළුවට දාපු මේ ගිනි කොට මේ හරි දෙයක්ද මේ? ඔබට වැටහෙන්නේ නැද්ද පින්වතුනි මේ ලෝක සත්‍යය මේ පොඩි කාලේ ඉඳලම අපිට මහා ගිනි ගෙඩියක් මේ දීලා තියෙන්නේ කියලා. ඔබ යුනිවර්සිටි එකට එනකොට ඔබට තිබිච්ච සතුට දැන් නැහැ නේද? ඔබ A level පාස් වෙලා ඔබට අර ඒ A level වලින් ආවට පස්සේ මේ අහවල් කැම්පස් එකට ඔබට යන්න පුළුවන් කියලා ආවට පස්සේ ආපු ප්‍රීතියක් තිබුණානේ. දැන් ඒ ප්‍රීතියක් නැහැ නේද? ඇයි එදා ඔබට ඒකත් එක්ක ආව කන්ඩිෂන් එකක් මං යුනිවර්සිටි එකට ගිහිල්ලා මෙහෙමයි ඉන්නේ කියලා. හැබැයි යුනිවර්සිටි එකට ආපු ගමන් ඔය කියන සිහින රහමුලින්ම බොඳ වෙලා යනවා. මොකද අර කියන ස්වභාවයේ මේක පවත්වන්න බෑ. මොකද ඔබට ඕන විදිහට මේ ලෝකේ පවත්වන්න බෑ. මේ ලෝකේ හේතුන්ගෙන් හැදිච්ච ලෝකයක්. ඒ හේතුන්ගෙන් හැදිච්ච ලෝකේ හේතු නිසා විතරයි මේ ඵල හටගන්නේ. හේතු නිසා නම් ඵල හටගන්නේ ඔබ කර එවෙලේ රිසල්ට් එක දැක්ක ගමන් අනේ අහවල් යුනිවර්සිටි එකට මට යන්න පුළුවන් කියලා හිතිච්ච ගමන් ආපු ප්‍රීතියකින් තමයි ඔබ මේක ඇතුළට ආවේ. නමුත් ඒ ආවට පින්වතුනි ඔබට කැමති විදිහට මේක පවත්වාගෙන යන්න බෑ. අර කන්ඩිෂන් එකකට නතු වුණානේ මේ විදිහට තියනවා නම් කොච්චර හොඳයිද කියලා හරි ආසාවෙන් ආවට ඒක තමන් කැමති විදිහට පවත්වන්න බෑ ඒක බින්දු මාත්‍රයක් ගන්න. අද හේතු ටිකක් නිසා හටගත්ත ඵලයක් නේද තියෙන්නේ. නිකමන හිතලා බලන්න. බලාපොරොත්තු වෙලා ආපු දෙයද තියෙන්නේ නැත්නම් හේතු ටිකක් නිසා හටගත්ත ඵලයක්ද මේ තියෙන්නේ කියලා. එහෙනම් හොඳාකාරව හිතලා බලන්න පින්වතුනි මේ කියපු ඔය ගොඩ ගැහිල්ල. ගොඩ ගහනකොට සැපයක් හම්බ වෙනවා කියලා මේ ලෝක සත්‍යය කියන එක. හරි දෙයක්ද වැරදි දෙයක්ද කියන එක ඔබ පොඩ්ඩක් තීරණය කරලා බලන්න. වැරදි දෙයක් නම් පින්වතුනි කවදාකවත් ඒ වැරදි දේ සමාජගත කරන්න හොඳ නැහැ. මේ සමාජේ මහා විනාශයකට ඇදලා දාන වැඩපිළිවෙලක් මේ ක්‍රියාත්මක වෙන්නේ. බුදු බණට සහ මුලින්ම පයින් ගැසීම. බුදු බණට පයින් ගහලා ඉවර වෙලා මේ සමාජය විසින් නිර්මිත කරගත්ත දෙයක් මේ ලෝකෙට දීලා තියෙන්නේ. එහෙනම් අන්තිමට අපි මේ සැප හොයන්න කියලා හිතාගෙන යන්නේ මහා දුක් ගොඩකට. දවසින් දවස එකතු කර අපි යන්නේ මේ මහා දුක් ගොඩකට. මම ඔබට තව උදාහරණයක් කියන්නම්. අපි දෙගොල්ලන්ගේ දවසක් ගමු. ඔබටත් හෙට දවසක් තියෙනවා මටත් හෙට දවසක් තියෙනවා. අපි උපකල්පනයක් කරමු ඔබටයි මටයි දෙගොල්ලන්ටම. දුක් 3000ක් මේ වෙනකොට තියෙනවා අපි දෙගොල්ලෝ ගාව. ඔබටත් දුක් 3000ක් තියෙනවා මටත් දුක් 3000ක් තියෙනවා. අපි දෙගොල්ලම ව්‍යායාම කරන්නේ කොහොම හරි
සතුට හොයන්න. ඔබයි මමයි දෙගොල්ලම සූදානම් වෙලා ඉන්නේ සතුට හොයන්න. හැබැයි ඔබ ලෝක සත්‍යය කියන එක අහන කෙනෙක්, මම තථාගතයන් වහන්සේ කියන එක අහන කෙනෙක්. දැන් හෙට උදේ පාන්දරම පටන් ගන්නවා. එහෙනම් ඔබට ලෝක සත්‍යය කියලා තියෙන්නේ හෙට උදේ පාන්දර ඉඳලම එකතු කරපන්. එකතු කරන්න උඹට හම්බ වෙනවා. උඹට ප්‍රීතිය කියන එක හොයාගන්න පුළුවන්. ඔබ මොකද කරන්නේ? හෙට උදේ ඉඳලම මහන්සි වෙලා කොහොම හරි එකතු කරලා රාත්‍රියේ වෙනකොට 100ක් ගොඩ ගහ ගන්නවා. මම මොකද කරන්නේ? තථාගතයන් වහන්සේව අනුකරණය කරන නිසා, උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන මේ ගමන යන නිසා මම උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සිලා 100ක් අතාරිනවා. ලේසි නෑ අල්ලගත්තු අතහරින එක. එහෙනම් මම ඒ උදෙසා භාවනා කටයුතු කරගෙන කොහොම හරි කරන්නේ මොකද්ද? 100ක් අතහරිනවා. දවස අවසානයේදී අපි දෙගොල්ලොම එකතු කරලා බලමුකෝ මොකද්ද උනේ කියලා. දැන් තර්කයට අනුව උත්තර දෙන්න ඕනේ. ඔබ 100ක් එකතු කරගත්ත, අපි දෙගොල්ලොම පටන් ගත්තේ 3000න්. එහෙනම් ඔබගේ දවස ඉවර වෙනකොට ඔබට දුක් කීයක් ඉතුරුද දැන්? 3300යි. හැම කෙනෙකුටම වැටහෙනවනේ මේ. මම අභිධර්මයේ නෙමෙයි කතා කරන්නේ, රොකට් සයන්ස් උත් නෙමෙයි කතා කරන්නේ. ඔන්න රොකට් සයන්ස් උත් කියලා දෙන්නම්. ඇති වැදගත්කමක් නැහැ. ජීවිතය ගැනයි අවබෝධයට ගන්න තියෙන්නේ. එහෙනම් ඔබ දවස් ඉවර වෙනකොට පින්වතුනි ඔබට තියෙනවා දුක් 3300ක් එකතු කරගන්න. මට කීයක් තියෙනවද? මම 100ක් අතහැරියා. ඒක නිසා මට දුක් 300ක් ඉවර වුණා. මම මෙච්චර කල් පීඩාවට පත් වෙවි හිටපු දුක් 300ක් මගෙන් කෙලවර වෙලා ගියා. එහෙනම් දැන් එදා දවස් අවසන් වෙනකොට මට දුක් කීයක් තියෙනවද? 2700යි. ඉතින් මේ තරකේ ඔබට වැටහෙනවද? ඊළඟ දවසට යනවා. ඊළඟ දවසත් ඔබ තාම ඉන්නේ ලෝක සත්‍යය කියන දේ අහගෙන. මං ඉන්නේ තථාගතයන් වහන්සේ කියන දේ අහගෙන. ඒක නිසා මම අප්‍රහිත ධෛර්යයක් දානවා. උදේ නැගිට මොහොතේ ඉඳලා රාත්‍රිය වෙනකම් මම උපරිම උත්සාහ කරනවා තව අල්ලගත්ත ටිකක් අතහරින්න. එහෙනම් එදා දවස් ඉවර වෙනකොට මම තව 100ක් අතහැරගත්ත කොහොම හරි. හැබැයි අවාසනාවක මහිමේ ඔබ තාම මේ ලෝක සත්‍යය කියන එක අහගෙන ඉන්න පිරිසක්. ඒක නිසා ඔබ මොකද කරන්නේ? තව 100ක් කොහොම හරි එකතු කරගන්නවා මේ දවස් ඇතුළත. එහෙනම් ඒ දවස් අවසන් වෙනකොටත් ඔබ තව 300ක් එකතු කරගෙන දැන් ඔබේ දුක් සංඛ්‍යාව 3600 දක්වා වැඩි දියුණු වෙලා. මගේ දුක් සංඛ්‍යාව 2400 දක්වා පල්ලෙහා බැහැලා. එහෙනම් පින්වත් පිරිස මට කියන්නකෝ සතුටට ළඟා වෙන්නේ ඔබද මමද කවදා හරි කියලා. ඔබ උගත් නම් බුද්ධිමත් නම් මේ කියන තර්කෙට ඔබට වෙන දෙයක් තියෙනවද කියන්න? පොඩ්ඩක් හිතලා බලන්න. ඕන එකක් කරන්න මුලාවටපත් නොවි. මම කියන්නේ ඒක. එතකොට ඔබට හැරෙන්න පුළුවන් කොයි වෙලාවෙ හරි. ඔබ මුලාවටපත් වෙලා ගියොත් එහෙම තනිකරම හරකෙක්ගේ ජීවිතයක් ගත කරන්න වෙන්නේ. මොකද මුලාවටපත් වෙලා ඉන්නේ ඔබට ලෝකේ පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. මුලාවට දානවා පටාස් කාලා මිනිස්සු කිසිම ප්‍රශ්නයක් නැතුව. මුලාව නැතුව තේරුම් අරගෙන ජීවිතය අරයි යනවා. යුනිවර්සිටි ඩිග්‍රී එකක් ගන්නවා, හොඳ රස්සාවකුත් කරනවා, ඔක්කොම කරන හැබැයි මුලා වෙන්නේ නෙමෙයි. මුලාවටපත් වෙලා ගියා කියලා කියන්නේ කවදාකවත් තමන්ව බේර ගන්න බෑ එතනින් එහාට. මොකද වටහා ගන්න උත්සාහ කරන්නේ ඒක බින්දු මාත්‍රයක් තනිකර මුලාවකින් තමන්ගේ ජීවිතය ගත කරන්නේ. එහෙනම් දැන් හොඳාකාරවම හිතලා බලන්න. ඔබ හොඳටම තේරුම් ගත්ත දෙයක් තමයි ඔබ කවදාකවත් සතුටට ළඟා වෙන්නේ නැහැ. ඔබ හැමදාම මහා දුකකින් පෙලිපෙලි ඉදිරියට යනවා විතරයි. එහෙනම් පින්වතුනි එකතු කිරීමෙන් සතුට ලැබෙන්නේ නැති බව ඔබ හොඳාකාරවම දැනගත්තද නැද්ද? එහෙනම් මේ ලෝක සත්‍යය දීලා තියෙන මේ දෘෂ්ටිය සහ මුලින්ම බැරිදි බව ඔබට වැටහෙන්නේ නැද්ද? එහෙනම් යම් කිසි කෙනෙක් මේ ලෝකේ සාරයි කියලා මේ ලෝකේ එකතු කරපන් එකතු කරද්දී උඹට මේවා දේවල් හම්බ වෙනවා කියලා කියද්දි පින්වතුනි ඔබට වැටහෙන්න ඕනේ නැද්ද මේක මේ සමාජේ කන්නාපු එකෙක් කියලා? මේ මිනිසුන්ට මහා අමුතු මහා දුක්ගින්නකින් පීඩාවටපත් කරන්න ආපු කෙනෙක් කියලා. මේ ලෝකේ වර්ණනා කරද්දී මේ ලෝකේ හරි සාරයි කියලා වර්ණනා කරන හැම කෙනෙක්ම පින්වතුනි මේ සමාජයට මහා පිළිලයක්. මිනිසුන්ව නිතර අඬවන කෙනෙක්. මිනිසුන්ව නිතර පීඩාවටපත් කරන කෙනෙක්. ඔය මොකුත් දන්නේ නැතුව අහිංසක දරුවෝ මොකද වෙන්නේ? ඔය කියන තැනට වැටලා ඉවර වෙලා එතනින් එහාට හොයා යනවා. මම ඔබට පෙන්නන්නම් එක දෙයක්. මේ බුදුහාඳුරන්ගේ කාලේ වෙච්ච කතාවක් නෙමෙයි මම ඔබට මේ ළඟදී වෙච්ච කතාවක් කියනනම් අවුරුදු 2ක් විතර ඇතුළත. ඒක නෝන කෙනෙක් ඉඳලා තියෙනවා මේ නෝනට සුව නොවන බඩේ අමාරුවක් හැදිලා. කොච්චර වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් මේ බඩේ අමාරුවට පිළියමක් නැහැ.
අන්තිමට ධානලාභී හාමුදුරු කෙනෙක් ගාවට ගිහිල්ලා මේ නෝනා කිව්වලු ස්වාමීනි මට මෙහෙම දරුණු උදරාබාධයක් තියෙනවා රාත්‍රියට හැදෙන්නේ. උදේ වෙනකොට ඉවස ගන්නම බෑ මට. කොච්චර බේත් දීුවත් මේකට හරියන්නේ නැහැ ස්කෑන් කළා ඒකටවත් මොකුත් අහුවෙන්නේ නැහැ. ස්වාමීනි මේක මගේ කර්මජ ලෙඩක්ද? මම මේකෙන් මිදෙන්නේ කොහොමද? උන්වහන්සේ සමාධියෙන් ඉන්න වෙලාවට මේ කාන්තාවගේ මේ ලෙඩේ ගැන බැලුවලු. ඒ බලපු වෙලාවේ උන්වහන්සේ දකින්නවලු මේ කාන්තාවගේ ඥාතිවරියක් මැරිලා පෙරේතියක් වෙලා මේ කාන්තාව රාත්‍රී ආහාර අරගෙන නිදාගත්තට පස්සේ කට ඇතුලෙන් බොක්කට දිව දදා වමනේ ඇද ඇද කනවලු රැලි වෙනකම්. මේ බොහෝම ලස්සනට ජීවත් වෙච්ච කාන්තාවක් මේ එයාගේ හිටපු මේ සහෝදරියක්. ඥාතිවරියක්. හරි ලස්සනට ඇඳගෙන පැලඳගෙන හරි ලස්සනට ජීවත් වෙච්ච කාන්තාව මැරිලා ගිහිල්ලා පෙරේතියක් වෙලා උරුමේ කනවද දැන්? රෑ එළි වෙනකන් අර කට ඇතුලෙන් බොක්කට දිව දාලා වමනේ ඇද ඇද කනවලු. අන්තිමට ඒකට අදාළ කාරණාව කිව්වට පස්සේ මෙන්න මෙහෙම කරන්න ඕකට සනීප වෙයි කියලා ඒක කළාට පස්සේ සනීපුණලු කිසි දොස්තර බේතක් මොකුත් නැතුව. නිකමට හිතලා බලන්න පිටුදේ මේ ලෝකේ මේ මිනිස්සු මේ මෙච්චර මුලාවටපත් වෙලා යන ගමනේදී අන්තිමට උරුමේ මොකද්ද කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ නියමිතට ගත්ත පස් ටික විතරයි සුගතිගාමී වෙන්නේ. මේක අපි තරුණ වයසේදී තේරුම් ගත්තේ නැත්නම් අවුරුදු 80ක් ගිහිල්ලා මොනව තේරුම් ගන්නද අපි? මැරිලා කුණු පෙරේතෙක් වෙන්න විතරයි සිද්ධ වෙන්නේ. මම මේ ගැන ගොඩාක් අධ්‍යයනය කළා මෙතනට එන්න කලින්. ඔය භූත විද්‍යාව අරහෙ මේ දේවල් මේ ලංකාද්වීපයේ තියෙන දේවල් ගැන මම හොඳට පරීක්ෂණ පැවැත්තුවා. ඒ කියන ඔය කට්ටඩි මහත්තුරු ආදි වශයෙන් ඔය පිරිස මුණ ගැහිලා ඒගොල්ලන්ගේ ඒ පරම්පරාවෙන් එන ක්‍රමවේද ඒගොල්ලෝ මේ පොත්පත්වල ලියවිලා තියෙන මේ හැම එකක් ගැන මම මහා අධ්‍යයනයක යෙදුණා. මට ඕනෙකම තිබ්බේ මම ඉගෙන ගන්න මේ පටිච්ච සමුප්පාදය කියන ධම්ම න්‍යාය ධර්මයේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාව මේ ප්‍රායෝගිකව කොහොමද අත්දකින්නේ කියලා. මේක ඇත්තටම ප්‍රායෝගිකව සිද්ධ වෙනවද? ඔය ගැන මම හොයාගෙන යනකොට මට වැටහිච්ච එකම දේ තමයි තථාගතයන් වහන්සේ අර නියමිතට ගත්ත පස් ටික ගැන කියලා තියෙන එක ආයි අහන්න දෙයක් නැහැ ප්‍රායෝගිකව සහ මුලින්ම හරි. මැරෙන එක ගිහිලා කුණු පෙරේත වෙලා උපදින අසූචි වලවල් වල අසූචි කකා ඉන්නේ මුළු ජීවිත කාලෙම. අපි හිතාගෙන ඉන්නේ අපේ ආච්චි මල අනේ පන්සල් ගියා ඒ අන්තිම කාලේ හොඳට බෝධි පූජා තිබ්බ සිල් ගන්නත් ගියා ඔක්කොම කළා දැන් දිව්‍ය ලෝකේ ඇත්තේ කියලා. දවසක සමාධියක් වඩාගෙන ඉවරලා සමාධිය තුලින් වැතිකිලි වල දිහා බලන්න ආච්චියම අසූචි කකා ඉන්න හොඳට බලා ගන්න පුළුවන්. බලන්න පින්වතුනි අන්තිමට සිද්ධ කරගත්ත දේ. භද්‍ර යෞවනයක් පහු කරගෙන ඇවිදින්න මේ සමාජයේ තියෙන ගිනි කාලා දරුවෝ හදලා ඔක්කොම කරලා ඉවරලා අන්තිමට අර මල කුණු පෙරේතෙක් වෙන්න නේද වෙලා තියෙන්නේ. මම ඔබට මේ ටික කියන්නේ ඔබ මේ යෞවනේ ඉන්න නිසා ඔබට මේ වෙලාවේ ශක්තිය තියෙනවා ඒ වගේ දෙයක් කරගන්න. මේ දහමට නැඹුරු වෙලා මේ දහම අසුරු නිසුරු කරගෙන ජීවිතයේ යථාර්ථයේ දකින්න ඔබට හැකියාවක් තියෙනවා. අවුරුදු 80ට ගියාට පස්සේ 60 65 පෙන්නට පස්සේ පිටුදෙන එතනින් එහාට ධර්මයක් ගන්න හම් වෙන්නේ නැහැ සාදුනාදයක් තියෙන එක හැරෙන්න. පන්සලකට ගියාට පස්සේ පිටුදෙන ඔය පොයේ දවස් වලට එහෙම පන්සලේ සහ මුලින්ම තියෙන එකම එක දෙයයි. වයසක ආච්චි අම්මලා ටිකක් ඇවිදලා දාන වෙලාවෙන් පස්සේ හොඳ ආකාරම බුද්ධි. හැබැයි හරි කැමැත්තකින් ඇවිල්ලා ඉන්නවා අනේ දැන් මොකද සතර අපායේ කිට්ටුයි. ජීවිතේ අවසන් වෙන්න ළඟයි. කාලයකට පස්සේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ ජරා කරගෙන අන්තිමට ටික දැන් ඉතුරු වෙලා. මේ අවස්ථාව මිස් වෙච්ච ගමන් ගිහිල්ලා මැරිලා ගිහිල්ලා අර අමු පෙරේතෙක් එන්නේ යන්නේ. ඔබ දැක නැති ආච්චිලා ආතල ඕනේ තරම් අන්තිම කාලේ අසූචි නාගෙන ඉවරලා අසූචි පිටි වලත් ගගා ජීවත් වෙන්න හැටි. ඇඳ වන හැදිලා ඉවරලා කුණු වෙලා පණුව හැලි මැරෙන හැටි මිනිස්සු. මහා කේන්තියකින් මැරලා ගිහිල්ලා අන්තිමට මහා ගිනි තියෙන තැන උපදින හැටි. හැබැයි ලෝක සත්‍යව එකක්වත් එළියට දෙන්නේ නැහැ. ඔබ අද පාරට බහැලා යනකොට ඉන්නේ කවුද ওই පාරේ බෝඩ් වල ගෑල්ලිලා? දිව්‍යාංගනාව වගේ මේකප් කරගත්ත පිරිසක් එල්ලලා තියෙනවා හැමතැන. එතකොට අපිට හැමදෙස්සම හිතෙන්න තියෙන එකම එක දෙයක් යානේ මේ ලෝකේ කියන්නේ මේ වගේ පිරිසක් මෙන්න මේ වගේ හරි සාර තැනක් ලෝකේ කියලා කියන්නේ කියලා. අන්තිමට මේ ලෝකේ තියෙන අඳුරු පැත්ත ගැන කිසිම කෙනෙකුට අවබෝධයක් එන්නේ නැහැ. මොකද මේ කාම ලෝකයට ඕනේ පිඟුදිනේ පුළුවන් තරම් ඔබට කාමයේ පෙන්න තියාගෙන ඉන්න. කාමයේ පෙන්නගෙන තියාගෙන ඉන්නකම් ඔබට කවදාක්වත් සිහිපත් වෙන්නේ නැහැ අනේ මම මැරිලා යනවනේ මේ දවසින් දවස මම මේ ජරාවටපත් වෙවිනේ යන්නේ. මගේ මුළු ජීවිතේම මම අන්තිමට කැප කරලා තියෙන කිසිම හරයක් නැති දෙයකට නේ අද අනිත් පැත්තට ආපස්සට හැරිලා බැලුවොත් එහෙනම් මං හීනයක් දැක්කා වගේ නේද මේ මගේ මුළු ජීවිත කාලේ ගත කරලා තියෙන්නේ.
මේ ඔක්කොම හොඳයි මම මැරිලා මෙතනින් ඉවර වෙනවා නම් නමුත් මැරිලා මෙතනින් ඉවර වෙන්නේ නැහෙනි. මෙතනින් කෙලින් වැදිලා යන්නේ සතර අපායටනේ. බුදු කෙනෙක් කියපු වචනේනේ පින්විතනි මේ මනුස්සත්වයක් ලැබු කෙනෙක්. මොකද කෙනෙක් ඇවිල්ලා තථාගතයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මනුස්සත්වයක් ලැබපු කෙනෙක් නැවත වතාවක් මනුස්සත්වයක් ලබන්න තියෙන සම්භාවිතාව මොකක්ද? පින්විතනි තථාගතයන් වහන්සේ නමක් කියලා කියන්නේ the perfect one කියලානේ අපි කියන්නේ. ඒ කියන්නේ සර්වඥතා ඥානයේ තියෙන මහ උත්තමී. උන්වහන්සේ කිසිම දෙයක් කවදාක්වත් අනුමාන ඥාණයෙන් කියන්නේ නැහැ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැකලමයි උන්වහන්සේ ඒක දේශනා කරන්නේ. උන්වහන්සේගෙන් අර කතාව ඇහුවට පස්සේ මිනිස්සෙක් මැරිලා ගිහිල්ලා ඒ මිනිස්සයාම නැවත වතාවක් මිනිස්සෙක් වීමේ තියෙන සම්භාවිතාව මොකක්ද කියලා අහනකොට පින්විතනි උන්වහන්සේ දේශනා කරන්නේ කන කැස්බෑවෙක් වියසිතුරෙන් අහස දකින්නවනම් ඒක වෙන්න පුළුවන් ඊටත් වඩා අඩු සම්භාවිතාවක් මිනිස්සෙක් මැරිලා ආයි මිනිස්සෙක් වෙන්න තියෙන්නේ කියලා. ඒ කන කැස්බෑව වියසිතුරෙන් අහස දකින්නවා කියන එක සම්භාවිතාව බිඳුවට කිට්ටුයි. බොහොම බිඳුවට කිට්ටුයි. ඒ කියන්නේ වෙන්නම බැරි දෙයක්. එහෙනම් හිතලා බලන්න ඔබට මේ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන්නේ අත්බැව් ගණනාවක් කරගත්ත පිනක් පරිසම් දීලා. මේ මනුස්ස ජීවිතේ ලැබිච්ච වෙලාවේ තවත් මහා වාසනාවන්ත දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි පින්විතනි සම්බුද්ධ ශාසනය තියෙනවා. වැහිච්ච සම්බුද්ධ ශාසනය දැන් දිගින් දිගටම දලුලාගෙන එනවා. සද්ධර්මයේ වැහිලා තිබිලා දැන් මේ ත්‍රිපිටක සද්ධර්මයේ කතා වෙනවා. ත්‍රිපිටක සද්ධර්මය අපි දේශනා කරනවා. ලක්ෂ 30 40ක් ශ්‍රාවක සංඛ්‍යාවක් ඉන්නවා පින්විතනි අපි මේ ධර්මයේ සංග්‍රාමයේ යනකොට. ඒ හැම කෙනෙක්ම මේ සද්ධර්මයේ ශ්‍රවණය කර මෙතනින් මිදෙන්න හදනවා. ලෝකෙට ගිනියවිල්ල ඉවරයිනේ. ලෝකෙට ගිනියවිල්ල ඒ ගිනි තුල තමයි මේ හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ. ගින්නෙන් ලෝකෙ මුදා ගන්න සතාගත දහම කතා කරගෙන මේ අපි යන්නේ. ගැලවෙන කෙනෙක් ඉන්නවා නම් පින් සහිත කෙනෙක් ඉන්නවා නම් මෙතනින් මිදිලා යන්න. එතකොට බලන්න ඔබට මේ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන ඔබ අත්බැව් ගණනාවක් කරගත්ත මහ පිනක් පරිසම් දීලා. ඉතින් මේ මනුස්ස ජීවිතේ අපි පාවිච්චි කරන්නේ මොකකටද ඔය? ඔබ දැන් මැරුණොත් එහෙම මේ අද මේ ගෙදර යන ගමන් වාහනයකට හැපිලා චොප්ප වෙලා ගියොත් එහෙම ඔබට හොඳටම විශ්වාසද පිටුතුනේ ඔබ සුගතිගාමී වෙයි කියලා. ඔබට බය හිතෙන්නේ නැද්ද? බලන්නකො මේ ඔක්කොම තියෙද්දි ඔබ හිතන්නේ මේ හෙට දවසේ මම මේ මොකද්ද කරන්නේ? මං හෙට දවසේ ගෙදර යන්න ඕනේ. මං හෙට දවසේ මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ. අර මහා ගිනි ගොඩක් ඔළුව උඩින් තියෙද්දි පිටුතුනේ ඔබ හිතනවානේ මේ පුංචි තුවාලයක් ගැන. මම මේ ඔබට කියන්නේ මේ අධ්‍යාපනය නවත්තන්නවත් මොකුත් නෙමෙයි. මේ සතර අපායෙන් නිදහස් වෙන්න මේ මහ කුණු ජීවිතවලින් නිදහස් වෙන්න උත්සාහයක් කරන්නේ නැද්ද අපි? ඒ මොනොත් එහෙම වෙන්නේ තනිකරම අර ලෝක සත්‍යයට ඕන විදිහට ජීවත් වෙලා උන්ට ඕනේ දේ අන්තිමට කරලා නේද අපි? මුදලාලට ටිකර සල්ලි හොයන්න ඕන උනහම වැලන්ටයින් ඩේ එක කියලා එකක් ගෙනාව නේද ලංකාවට? අන්තිමට මුදලාලා නේද පිංගුතුනි ඕකෙන් සල්ලි හොයාගන්නේ ඔබගේ අහිංසක අම්මගේ තාත්තගේ සල්ලි ටික ඔක්කොම ඕකට වියදම් කරලා අර මුදලාලා පෝසත් කරන එක නේද කරන්නේ? දැන් කවුද ඔය සංකල්පේ ලෝකෙට ගෙනාවේ? මුදලාලිලා වෙනම කවුරුත් නෙමෙයි. මං ඒකයි කිව්වේ හෙට මාකට් කරයි තව එකක්. හෙට තව දෙයක් මාකට් කරපු ගමන් අපේ අය මොකද කරන්නේ? ඕක ගිහිල්ලා දැහ ගන්නවා ටක් ගාලා. මොකද හේතුව මහා පෙලීමක ජීවත් වෙන්නේ මුළු ජීවිතේ. ඒක නිසා කොතනින් හරි දෙයකින් සතුට හොයන්න බලාගෙන ඉන්න මිනිස්සු. ඇයි පින්වතුනි ඉන්දියාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක නවතින්නේ නැත්තේ? ඉන්දියාවේ ෆිල්ම්ස් ගහන්න ඉන්දියාවේ ආණ්ඩුවෙන් ගෙවනවා. ආධාර දෙනවා. ඉන්දියාවේ ෆිල්ම් ගහන එක නැවැත්තුවොත් එහෙම ඉන්දියාවේ භාගයක් සීද විනාසා ගන්නවා. ඒ තරම් මහා දරිද්‍රව පෙළෙන්නේ රටේ ඉන්න මිනිස්සු. මහා ධන කුයරියොත් ඉන්නවා. ඒක නිසා ඒකුන් කරන්නේ එදා වේල හම්බ කරගෙන කොහොම හරි හවසට චිත්‍රපටිය බලන්න යනවා. චිත්‍රපටිය බලලා එනකොට උන්ට හරි සතුටුයි. මොකද හේතුව ඒ චිත්‍රපටියේ තිබිච්ච දේ ඔළුවේ තියාගෙන උන් ජීවත් වෙනවා. මම දැන් අවුරුද්දකට චිත්‍රපටි 6-700ක් ඉන්දියාවේ ප්‍රොඩියුස් කරනවා. ලංකාවේ නම් චිත්‍රපටි 100ක්වත් නැතුව ඇති. එච්චරක් නෑ මං හිතන්නේ. 100ක් නැත්තරම්. ඒ කියන්නේ මිනිස්සෙකුට හැමදාම ෆිල්ම් එකක් බලන්න පුළුවන් ආකාරය සකස් කරලා දීලා තියෙනවා. මොකද හේතුව ඒ තරම් මහා පිළීමකින් මේ මිනිස්සු ජීවත් වෙන්නේ. එදා වේල හරියම ඔබ දැකලා තියෙන ඔය මුඩුක් වාසයේම ජීවත් වෙන්නේ නැහැ. දැක්කට පස්සේ වමන යනවා. ඒ තරම් මහා දහජරා විදියට මේ සමහර මිනිස්සු ජීවත් වෙන්නේ රටේ. හැබැයි ඒ ඔක්කොම වහනවා. ඒ වහන්නේ මොකක්ද අර කාමයේ දීලා. අර චිත්‍රපටියක් එවනවා ටක් ගාලා. ඒ අයපු ගම මොකද කරන්නේ මේ මිනිස්සු මේක බලන්න යනවා. ඒ බල්ලි වෙලා දවස් දෙකක් තුනක් යනකම් අර චිත්‍රපටියේ සිහිනෙන් ලෝකේ ජීවත් වෙනවා.
ඒක නිසා ඒකට මතක නැහැ ඒක ඉන්නේ කොහෙද කියලා. ඒකට මතක නැහැ ඒක මේ සනීපාරක්ෂක කිසිම දෙයක් භාවිතා කරන්නේ නැහැ. ඒක මේ මහා විනාශයක් මේ හැමතිස්සෙම ලෙඩ දුක් මැද්දේ ඉන්නේ කියලා. මොකද ඒකට අරක තියෙනවා ඒක බල බල ඒක සතුටු වෙනවා. අන්තිමට දන්නේම නැතුව පින්වතුනි ওই විදියට කාලේ ගිහිල්ලා. අවසාන කාලයක් යනකොට මතක් වෙනවා මේ ඔක්කොම මතක් වුණාට පස්සේ මොකද කරන්නේ පන්සලක් පල්ලියක් කෝවිලක් හොයාගෙන දුවනවා. ඒක නිසා තමයි පින්වතුනි අද පන්සලකට ගියාට පස්සේ පන්සලේ ඉන්න ඔක්කොම අවුරුදු 50ට වැඩි පිරිස. මේ බලන්න මොන කරුමයක්ද මේ කියලා. තථාගතයන් වහන්සේ නමකගේ ශාසනයක හික්මෙන්න පුළුවන් මේ ඔබ වගේ තරුණ පිරිසකට. ඒ තරුණ පිරිසට ගිනිගෙන දීපු පිරිස දැන් ඒක විපාක වශයෙන් අර ගිහිල්ලා අර පන්සලක läගගෙන ඉන්නවා. මේ පන්සල් කියන ඒවා බල්ලන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ කවදාවත්. ඇයි මැරිලා ගිහිල්ලා බල්ලෝ බලල්ලු වෙලා උපදින ඕක කොහොමද නවත්තන්නේ එකපාරෝක. කරගෙන ආපේක පිංගුතන එකපාරට පුළුවන් ද පන්සලක නිල බෝධි පූජාවක් තිබ්බ කියලා අනිත් පැත්ත හරව ගන්න. ඒකයි මම ඔබට කියන්නේ පුළුවන් තරම් මේ තරුණ ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න. පුළුවන් තරම් උත්සාහ කරන සතර අපායෙන් නිදහස් වෙන්න. මේ සතර අපායේ නිදහස් වෙන්නේ නැති ජීවිතයකින් ඇති පළක් නැහැ. මනුෂ්‍ය ජීවිතයක් කියන වටිනකම තියෙන්නේ ඔන්න ඔතන. නමුත් අපිට කවදාවත් තේරිලා නැහැ නේද මනුෂ්‍ය ජීවිතය අපිට මේසා වටින්නේ මෙන්න මේක නිසා කියලා. කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. දන්නේ නැතුව පින්වතුනි අපි මේ මහා ගිනි දුකක් ජීවිතේට ලං කරගන්න. දන්නේ නැතුව. දන්නවා නම් කවදාවත් ඔය වගේ දෙයක් කරගන්නේ නැහැ අපි ජීවිතවලට. ධර්මයේ දන්නේ නැතිකම නිසා මේ ධර්මයේ වැටහිච්ච නැතිකම නිසා පින්වතුනි මේ සත්‍යය මහා පුදුමාකාර දුකක් විඳින්නේ. ඔබ වගේමයි. ආයි අහන්න දෙයක් නැහැ. මම ඔබට කියන්නේ පුළුවන් තරම් මේ ධහමට නැඹුරු වෙන්න. පුළුවන් තරම් ධහමට නැඹුරු වෙලා මේ සෝතාපන්න ඵලය කියන එක ඔබට ලබන්න පුළුවන් ඒ උදෙසයි ධහම් දෙසන්නේ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ නියම ශ්‍රාවකයා ධහම් දෙසන්නේ මිනිස්යාව සෝතාපන්න ඵලයේ පිහිටාන. ඒකට හේතුව තමයි මේ සතර අපා ගිනි දුකෙන් සදාහට මුදව ගන්න. ඔබට එහා පැත්තේ ඔය ඉන්න තිරිසන් සතාව ඔබට පේනව නේද? ඔය ගියාත් වෙ හිටපු මිනිස්සෙක්නේ. බලන්නකො අර කල්ප ගානක් තිස්සේ කරගත්ත මහා පිංකමක් පරිසම් දීලා ලබාගත්ත මනුස්ස ජීවිතය අන්තිමට බල්ලෙක්ගෙන් කෙලවර කරගත්තා කිව්වම මොන අපරාධයක්ද කරගත්තේ කියලා. දැන් කොහොමද ඌ මිදෙන්නේ? මිදෙන්න තිබිච්ච එකම අවස්ථාවක් නැති කරගත්තා. දැන් ආයේ කොහොමද පිඟුතුනේ මේ සතර අපායන් ගොඩට එන්නේ? දැන් බලන්න අර ඔබට අර සමාජය දීපු උඩගෙඩි කකා ඉවර වෙලා ඔබ මොකද කරන්නේ? පුළුවන් තරම් අර සන්තෝෂෙන් ජීවත් වෙනවා කියලා හිතාගෙන ගොඩ කකා යනවා අන්තිමට ඔබටම තේරෙන්නේ නැහැ මොකක්ද අන්තිමට සිද්ධ වුනේ කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඇත් කුණක් ඇතෙක්ගේ මල කුණක් ගඟේ ගහගෙන යනකොට කපුට වංචුවක් දකින්නවා හොඳ කෑමක් තියෙනවා කියලා ඇත් කුණට වහනව ඇවිදින්න. ඇත් කුණට වහලා ඉවරලා පිඟුතුනේ ඔය ඇත් කුණ හාර කනවා. මෙලෝ සිහියක් නැහැ හාර කනවා. ඒකුණ්ඩ මතක් වෙන්නේ නැහැ වටේ පිටේ දැන් මේ කොහෙද අපි ඉන්නේ මොනවද මේ අපි කරන්නේ කියලා කිසිවක් මතක නැහැ. මොකද මහා සාර දෙයක් හම්බුණා හොඳ කෑමක් හම්බුණා මොන කපුට කියලා කියන්නේ බොහොම කෑදර සතෙක්. ඒකට හැමතිස්සෙම කන්න ඕනේ. ඒ මහා කෑදර සතා මොකද කරන්නේ? අරක කකා ඉන්නවා දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. අන්තිමට මේ ඇත් කුණ ගඟේ ගහගෙන ගිහලා මහා මූද මැද්දට ගියාම මේ කපුටට තේරෙන්නේ දැන් මහා මූද මැද්දේනේ ඉන්නේ. ඔන්න හොට උස්සලා බලන ඔළුව උස්සලා බලනවා කොහෙද ඉන්නේ මහා මූද මැද්දේ ඉන්නේ ගොඩ බිමක් පේන්න නැහැ පියාඹල යන්න තරම් දුරක නෙමෙයි ඉන්නේ. අන්තිමට අර ඇත් කුණේ ඉඳලාම මැරිලා යන්න නේද වෙන්නේ. ඕකම නෙමෙයිද බලන්න පිංගුතුනේ ඔය ආච්චි අම්මට සිද්ධ වුණේ අද. ඔබගේ මියගිය ආච්චි අම්මට ওই ටිකම නෙමෙයිද බලන්න උනේ. ආච්චි අම්ම ඔළුව උස්සලා බලද්දී අවුරුදු 70යි එතනින් එහාට මොකද්ද දැන් කරන්න පුළුවන්. මේ මහා භයානක ස්වභාවයක් අපේ ජීවිතය ඇතුලේ තියෙනවා කියලා ඔබට තේරෙන්නේ නැද්ද දැන්? ලෝක සත්‍යය අපිට එක දේවල් පෙන්න අපිට හැමදේම අමතක කරනවා. ඒ කාමයට එක ගිහිල්ලා ඉවරලා අපි හැමදේම අමතක කරගෙන. කාමයෙන් ලබන දෙයක්වත් නැහැ. නමුත් අන්තිමට ඒ කාමයට එක ගිහිල්ලා ඉවරලා සියල්ල අමතක කරගෙන අන්තිමට අවුරුදු 60ක් 65ක් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ හැම එකක්. එතකොට පරක්කු වැඩි. ඉතින් මෙන්න මේ ස්වභාවයෙන් යුක්තයි නම් මේ කියන ජීවිතේ මේ සතර අපායෙන් මිදෙන්න අම්බුවේච chance එකෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව ගියොත් එහෙම මොන අපරාධයක්ද කියලා හිතලා බලන්න පොඩ්ඩක්. ඒක නිසා මම ඔබට කියන්නේ පුළුවන් තරම් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. තථාගතයන් වහන්සේගේ දහම අපිට මහා වාග්යක් මේ ලැබිච්ච එක.
ත්‍රිපිටක ධර්මයේ ශ්‍රවණය කරන්න. ත්‍රිපිටක ධර්මයේ කියවන්න. ඔබ ගාව ෆෝන් එකක් තියෙනවා නම් ත්‍රිපිටක ධර්මයේ ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔය බස් එකේ යන ගමන් පොඩ්ඩක් අරගෙන ඉවිලා සූත්‍රයක් කියවලා බලන්න මොකද්ද උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා. නිකන් බොරුවට තථාගතයන් වහන්සේ වන්දනා කර කර ඉන්න වැඩක් නෑනේ. ත්‍රිපිටකේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් aatapi.com tripitaka.lk ආදී වශයෙන් වෙබ්සයිට්ස් තියෙනවා. ඔය එකකින් ත්‍රිපිටකේ ඩවුන්ලෝඩ් කරගෙන පින්වතුනි පොඩ්ඩක් ඔය බස් එකේ යන ගමන් කියවලා බලන්න තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරපු ධම්ම. ඔබ දන්නවද තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියලා? මේ අපිට මේ වැටහෙන්නේ නැහැ මොකද අපි මේ පිළිම වන්දනාවේ ජීවත් වෙච්ච පිරිසක්. ඔබට මේ පිළිමකින් දකින්න තියෙන තථාගතයන් වහන්සේට එහා ගිය මහා ශ්‍රේෂ්ඨත්වයක් උන්වහන්සේ ගාව තියෙනවා. උන්වහන්සේව දකින්න තියෙන එකම ක්‍රමය තමයි උන්වහන්සේ ලෝකෙට දේශනා කරපු සද්ධර්මය ඉගෙන ගන්න එක. සද්ධර්මය ඉගෙන ගන්න මේ විශ්වවිද්‍යාලය යන්න නෙමෙයි. සද්ධර්මය ඉගෙන ගන්න උපාධි පාස් වෙන්න නෙමෙයි. උන්වහන්සේගේ ධර්මයට අද උපාධි පාස් වෙන්න නෙදාගෙන තියෙන්නේ. ඒකට නෙමෙයි සද්ධර්මය අවශ්‍ය වෙන්නේ. ජීවිතයේ යථාර්ථය හරියට දැකගෙන ඉඳලා මේ සතර පායෙන් නිදහස් වෙලා එහෙමත් නැත්නම් මේ භව ගමනින් සහ මුලින්ම නිදහස් වෙලා යන්න. ඔන්න ඕකටයි ධර්මය අවශ්‍ය වෙන්නේ. එහෙනම් යමෙක් ඔය ධර්මයේ ওই විදියට පරිශීලනය කරනකොට ඔබ මේ ධර්මයේ කියනකොට ඔබට දැනේ මේ තථාගතයන් වහන්සේ කවුද කියලා. මම ඔබට පොඩ්ඩක් කියන්නම් තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියලා. පින්වතුනි මේ ලෝකයේ තියෙනවා ලෝක 31ක්. මේ සක්වලට. මේ අපි ඉන්න චක්‍රාවාටේ මේ අපි ඉන්න සක්වලට ලෝක 31ක් තියෙනවා. ඔය ලෝක 31කින් සතර අපායේ කියන කොටසක් තියෙනවා පින්වතුනි තනිකරම දුගති. නරකයේ තිරිසන් යෝනිය, പ്രേතනිකාය, අසුරනිකාය කියලා හතරක්. ඕන් ඔය හතර හැරුණාට පස්සේ ඊළඟට එන සුගති ලෝකේ තමයි අපි ඉන්නේ මේ. එහෙනම් සුගති ලෝක 27කින් පල්ලෙහාම සුගති ලෝකේ තමයි අපි ඉන්නේ. සතර අපායට වඩා පොඩ්ඩක් උඩින්. එහෙනම් දැන් අපි මේ මහා ලොක්කෝ කියලා එහෙම හිතා ගන්න පුළුවන්. අනන්ත අප්‍රමාණ මහා දුක් විඳින පිරිසක් අපි. මෙතනින් මේ තියෙන ලෝක 27 දිව්‍ය ලෝක 6ක්, රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක්. ඔන්න ඔය කියන ආකාරයේ ලෝක 31කින් මේ ලෝකෙ යුක්තයි. සමන්විතයි. තථාගතයන් වහන්සේ නවකගේ බුද්ධ ආඥාව ඔය වගේ සක්වලවල් කෝටි ලක්ෂයකට පැතිරිලා යනවා. හිතා ගන්න පුළුවන් තථාගතයන් වහන්සේ නමක් කියන්නේ කවුද කියලා? මේ වගේ සක්වලවල් කෝටි ලක්ෂයකටම තථාගතයන් වහන්සේලා උපදින එක නමයි. කෝටි ලක්ෂයකටම. ඉතින් ඔබ මොනතරම් වාසනාවන්තයෙක්ද කියලා හිතට බලන්න මේ මගුල් සක්වලේ තථාගතයන් වහන්සේ ඉපදිලා. අපිට අද උන්වහන්සේගේ ධර්මයේ ලැබිලා තියෙනවනේ අසුරු නිසුරු කරන්නේ. උන්වහන්සේගේ ධර්මයේ තුල අපිට රැකෙන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවනේ. එහෙනම් අපි ඒ භාග්‍යයට නේද පයින් ගහගන්නේ. සමන්තා චක්කවාලේසු කියලා අපි කතා කළොත් දෙවියන්ට කෝටි ලක්ෂයක් සක්වල ඉන්න දෙවියන්ට එන්න බෑ මේට දසදහසක් ලෝක ධාතු ඉන්න අයට විතරයි එන්න පුළුවන්. ඒ තරම් ඈතකට මේ සක්වල විහිදිලා යනවා. මේ විශ්ව ධාතුව. ඒ දසදහසක් ලෝක ධාතුන් මෙහා ඉන්න පිරිසක් ඇවිදින්න බණ අහනවා. නමුත් ආඥාව පතුරවන්න පුළුවන් උන්වහන්සේට කෝටි ලක්ෂයකට යනකම්. එහෙනම් ඒ කෝටි ලක්ෂය ඇතුළට වෙන බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් 10000ක් ඇතුළත ඉන්න අයට යන්තම් බණ ටිකක් හරි අහගන්න පුළුවන්. එතනින් එහා ඉන්න අයට බණ ටිකක්වත් අහගන්න බෑ. ඒ 10000ක් ඕනේ නැහැ පිටුදිනේ. ඔබ ඉන්නේ මගුල් සක්වලේ මේ මනුස්ස ලෝකේ තථාගතයන් වහන්සේ ඉපදිච්ච. ඉතින් මේ මහඟු අවස්ථාවෙන් ඇයි මේකට පයින් ගහගන්නේ? ඇයි ඔබට උන්වහන්සේ දේශනා කරපු ධහම පොඩ්ඩක් ඉගෙන ගන්න බැරි? අද පටන් ගන්න. ඔබ කොට දා ගන්න නැත්නම් ඔබ අන්තිමට කරන්නේ පිටුදිනේ මුළු ලෝකෙටම කර කර ඉඳලා මහා විනාශයක් ජීවිතේට උදා කරගන්න එක. මම ඔබට පෙන්වලා දෙන්නම් මෞසෙනිහසක අවසානයේ සිද්ධ වෙන්නේ නැහැටි. මේ ලෝක සත්‍යය සාරයි කියලා පෙන්වලා තියෙන දේවල්. මෞසෙනිහස අසාරයි කියනෝ නෙමෙයි. මෞසෙනිහස සාරම අම්මට නෙමෙයි පිටුදිනේ මෞසෙනිහස සාර දරුවට. මම මෞසෙනිහසේ තියෙන සාරත්වය පෙන්වන අම්මට කොහොමද ඔක එන්නේ කියලා. අම්මෙක් තාත්තෙක් හරි ආදරෙන් දරු පැටියෙක්ව හදා ගන්නවා. පුදුම ආදරේ. ඔය ආදරෙන් ඉඳලා මේ දරුවා වෙනුවෙන් හරි හම්බ කරලා ඔක්කොම කරලා මේ දරුවට යහපත සලසලා දීලා.
මේ දරුවා වැඩි මල් වියටපත් වෙනකොට අපි හිතමුකෝ දුවෙක් කියලා. ඉතින් මේ දුවට එක බින්දු මාත්‍රයක්වත් බනින්නේවත් නැහැ පුදුම ආදරයකින් හදනවා මේ දරුවව. හැම දවසකම දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන ඔය දුක් කොටස් තුنين දුක් විඳ මේ දරුවව හදනවා. මේ දරුවව හදලා මේ දරුවව දීගෙ දෙනවා. කාලබල්ලා දීගෙ දෙන්න බෑ අන්තිමට දීගෙ දීලා තියෙන්නේ මහා වනචරේකට. ඔහොම ටික කාලයක් යද්දි මේ අම්මයි තාත්තයි අර දරුවා විඳින දුක් දැක මැරිලා යනවා. මේ දරුවට තියෙන ආදරයේ සෙනෙහස නිසා මේ දරුවට අනේ කවුද මගේ දරුවව බලාගන්නේ කියලා හිතාගෙන මැරිලා ගිහිල්ලා පිඟුතුනේ අන්තිමට ඒ මැරිච්ච අම්මයි තාත්තයි මල පෙරේතයෝ දෙන්නෙක් කියලා උපදින වර ගෙදරම. දොරක් අස්සේ ඔය බිත්ති මුල්ලක් අයිනට වෙලා ඉඳගෙන අර දරුවට කරන අඩන් තේට්ටන් ටික බලාගෙන ඉන්නවා. අරු කට ගොන්නක් බීගෙන ඉල්ල අර තමන්ගේ දරුවට ගහද්දි අර අම්මයි තාත්තයි දෙන්නත් එක සාප කරනවා. නියමිතකින් පහරක් ගහලා නැහැ මගේ දුවට උඹට හෙන ගහනවා මේ කරන අපරාධ වලට කියලා. ওই විදියට සාප කර ඉන්නකොට අර ප්‍රේතයෝ දෙන්න නිසා අර ගෙදරට මහා සාපයක් උදා වෙනවා. ගෙදරට ලැබෙන්න තියෙන දේවල් සියල්ල නැති වෙලා යනවා. අන්තිමට මහා අඳුරක් බවට පත් වෙනවා අර ගෙදර අර පෙරේතයන්ගේ සාපේ හින්දා. අන්තිමට තමන්ගේ දුවයි තමන්ගේ බෑනයි දෙන්නත් එක ගිහලා සාත්තරයක් අහනවා. සාත්තරයක් අහනකොට මොන්න කියනවා අර මහයුන් දෙන්න ගෙදර ඇවිදින්න කියලා. ඒ වෙලාවෙම බෑන සල්ලි දෙනවා රුපියල් 50000ක් එහෙනම් ඇවිල්ලා බන්ධනය කරන්න කියලා. දැන් මොකද කරන්නේ? දැන් පිඟුදෙනේ අර ආපු අය අර කට්ටනි දෙන්න අර දෙන්නව තල්ලා බන්ධනය කරලා බෝතලයකට දාලා කොන්ක්‍රීට් දාලා ඕක ගිහලා මහ මුහුදට විසි කරනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලෙට තමයි බුද්ධ රාජ්‍යයට පත් වෙන වෙලාවේ තමයි ওই බන්ධන දෙහෙන්නේ. එතකම් අර කියන බන්ධනේ. එහෙනම් දැන් මට කියන්න පිඟුදෙනි මෞසෙනි හද කොච්චර සාරද කියලා. දැක්කද මෞසෙනි හදක අවසානයේ සිද්ධ වෙච්ච හැටි. මෞසෙනි හද කියන එක වැරදියට අල්ලගෙන නේද ඔය මහා පීඩාවටපත් වෙන්නේ. ධර්මයක බින්දු මාත්‍රයක් හරි අසුරු කළා නම් පිඟුදෙනි කොහෙන් හරි ගොඩ යන්න තිබුණානේ. නමුත් අද ඒ බින්දු මාත්‍රයක්වත් නැතුව අන්තිමට මොකද වෙන්නේ? නිකමට හිතලා බලන්න මේක වුණාම වුණා තමයි. ආයි කාටවත් බේරන්න බෑ. කාටද පුළුවන් කියලා මහා සමුද්‍රයෙන් අර බෝතලේ අරගෙන ඉන්න. කාටද පුළුවන් අර කොන්ක්‍රීට් එක කඩලා අර නූල එළියට ගන්න. ලේසි වැඩක් ඔය තියෙන්නේ. ඉතින් මේ ටික කරගන්නද පිඟුදෙනේ මේ සාරයි කියලා අපි මේ ලෝකේ දුවන්නේ මේ පැත්තෙන් පැත්තට. මට ඔබට තේරුම් ගන්න ඕනේ එකම එක දෙයයි මේ ලෝක සත්‍යය මේ දීලා තියෙන සාරත්වය කියලා එකක් මේ ලෝකේ නැහැ. ඒකුන් සහ මුලින්ම කරන්නේ අපිව මුලාවටපත් කරන එක. ඒකුන්ගේ බඩවියත දැකගන්න ඒකුන් මොකද කරන්නේ පුළුවන් තරම් මේ සාරයි කියලා දේවල් ලෝකෙට දීලා අහිංසක ජීවිත නැති කරලා දානවා. ගොඩ යන්න පුළුවන් අවස්ථාවක තියෙන ජීවිත තරුණ ජීවිත මහා ශක්තියකින් කටයුතු කරන්න පුළුවන් ජීවිත. ඒ ඔක්කොම නැති භංග කරලා දානවා. ඒකුන්ට කාමයේ පෙන්නලා ඉවරයි. ඒකුන් මොකද කරන්නේ අර කාමයේ දිහා බලබලා අර ඇත්කුණට ගොඩ වැජිච්ච කපුටු ටික වගේ. ඒක කකා ඉන්නව අවුරුදු 65ක් වෙනකන් අන්තිමට දන්නේම නෑ අවුරුදු 65ක් වුණාට පස්සේ තමයි තේරෙන්නේ. බණ ටික ඇහෙනකොට හීන්දාඩිය දාලා යනවා ඇඟ කිලිපොලා යනවා අනේ මට මේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා ඊට පස්සේ තැවුල් වෙන්න පටන් ගන්නවා. නමුත් භද්‍ර යෞවනයක ඉන්න ඔබට පුළුවන් මේක අවබෝධ කරගන්න. මම ඒකයි ඔබට නැවත කියන්නේ තථාගතයන් වහන්සේගේ දහමට නැඹුරු වෙන්න. ඔබට විපතක් වුණාට පස්සේ මේකට නැඹුරු වෙලා වැඩක් නැහැ. මොකද විපතක් වෙච්ච කෙනෙකුට පිඟුතුනේ දුක කියන එක අවබෝධ කරගන්න බෑ කවදාවත්. දුක තියෙන්නේ අවබෝධ කරන්න මිසක් දුක තියෙන්නේ විඳින්න නෙමෙයි. මේ ලෝකේ ඉන්න හැම කෙනාම දුක විඳිනවා. හැබැයි තථාගත ශ්‍රාවකයා දුක විඳින්නේ නැහැ පිඟුතුනේ දුක අවබෝධ කරනවා. දුක අවබෝධ කරන්න බෑ දුක විඳින ගම. දුක අවබෝධ කරන්නේ යම් කිසි කෙනෙක් බොහොම ප්‍රීතියෙන් ඉන්න වෙලාවක. ඔබ වචනයක් අහලා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ ඥානය. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දුකට නෙමෙයි. ගොඩාක් පිරිස හිතාගෙන ඉන්නවා තථාගතයන් වහන්සේගේ දහම දුක ගැන කියවෙන දහමක් කියලා. තථාගතයන් වහන්සේගේ දහම දුක ගැන කියවෙන දහමක් නෙමෙයි තථාගතයන් වහන්සේගේ දහම ප්‍රඥාව ගැන කියවෙන දහමක්. මොකද දුක්ඛ ආර්ය සත්‍ය කියලා දෙයක් තථාගතයන් වහන්සේ දේශනා කළාට පස්සේ ධර්මයේ දන්නේ නැති කාලේ හිතාගෙන ඉන්නවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ දුකට කියලා. ඒක නිසා කියනවා තථාගතයන් වහන්සේගේ දහම මේ දුක මූලික කරගත්ත දහමක් දුක ගැනමයි කතා කරන්නේ නෙගටිව් තින්කින් කියලා. නමුත් ඒ දහමේ තියෙන දුක ගැන නෙමෙයි පිංගුතුනි දේශනා කරලා තියෙන්නේ උන්වහන්සේ දේශනා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන. ඒ කියන්නේ දුක පිරිසිදු දැන ගැනීමේ ඥානය ගැන.
ඒකයි මම ඔබට කිව්වේ ඔබට සතුටු වෙන වෙලාවේ තමයි ඔබට දුක කියන එක අවබෝධ වෙන්නේ. මම ආයි මුලට ගිහිල්ලා ඔබට පෙන්නුවොත් එහෙම මම මගේ අතේ තියෙන ෆෝන් එක ඔබගේ අතට පත් කරන වෙලාවේ තමයි ඔබට දැනෙන්න ඕනේ මේ දෙන්නේ මහා ගිනි ගෙඩියක් නේ. ඇයි මේක නිසා මම දුක්ඛ දුක්ඛයටත්පත් වෙනවා, විපරිණාම දුක්ඛයටත්පත් වෙනවා, සංඛාර දුක්ඛයටත්පත් වෙනවා. එහෙනම් ඒක තමන්ගේ අතටපත් වෙනකොටම කියන අනේ මට නම් එපා ඔය ඉන්න. අන්න පිංගුතේ අර දුක්ඛ ආර්ය සත්‍ය නිසා දුක්ඛ ආර්ය සත්‍ය කියන අර ප්‍රඥා ගෝචර ධහම තමන්ට අවබෝධ කරගත්ත නිසා මොකද වෙන්නේ? අර කියන දුකෙන් ඔබ පීඩාවටපත් වෙන්නේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේගේ ධහම නෙගටිව් තින්කින්ද? ධර්මයේ දන්නේ නැති ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච පිරිස තමයි හැමතිස්සෙම කියන්නේ තථාගතයන් වහන්සේගේ ධහම දුක ගැන කතා කරනවා කියලා. දුක ගැන නෙමෙයි කතා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන. මේක ඉගෙන ගත්ත නැති නිසා හැමෝම හිතන් වැඩි හරියක් දෙනා හිතන් ඉන්නේ දුකයි දුක්ඛ ආර්ය සත්‍යයි කියන දෙකම එකයි කියලා. හාත්පසින්ම වෙනස් දෙයක්. උන්වහන්සේ දුක ගැන කතා කළේ නැහැ. හොඳට මතක තියාගන්න. ඔබෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් එම තථාගතයන් වහන්සේ දුක ගැන කතා කරාද කියලා ඔබට කෙලින්ම කියන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දුක ගැන නෙමෙයි කතා කළේ. තථාගතයන් වහන්සේ කතා කළේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන. ඒක ප්‍රඥාවක්. ඒක ඥානයක් Tamanට ලැබෙන්නේ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං කියලා තථාගතයන් වහන්සේ ඥාන හතරක් දේශනා කළේ. ඔය ඥාන හතරයි ඔබට ලබන්න තියෙන්නේ. දුකයි 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 කී ඉන්න නෙමෙයි තියෙන්නේ. සතුටෙන් ඉන්න නම් පිංගුතුනි දුක අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් ඔබට යම් කිසි පුද්ගලයෙක් යමක් මේ බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් කියලා. අනේ ඔයාගේ බර්ත්ඩේ එකට මම ඔයාට හොඳ තෑග්ගක් දෙන්නම් කියලා ලෝකේ තියෙන වටිනම ෆෝන් එක අරගෙන අතට ගෙනත් දෙන්න හදනකොටම Tamanට වැටෙනෝනේ අයියෝ මගේ ජීවිතේ ඉවරයි. මේක මගේ අතේ තියෙනකම් මේක මම මගේ කියලා තියාගන්නකම් සහ මුලින්ම මගේ ජීවිතේ ඉවරයි. මම මේකට වහලෙක් වෙලා ඉවරයි. මේක මම ආරක්ෂා කර කර ඉන්නව හැරෙන්න මට වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අනේ ඕක නම් මට දෙන්න එපා. මට ද්‍රෝහිකමක් කරන්න එපා ඕක දීලා. දැන් බොහොම සතුටින් ඉන්නවා. ඔය පාරේ යනකොට පිංගුදිනේ ඔබ දැකලා ඇති නේද මනාලියන්ට අන්දන තැන්. මනාලියන්ට අන්දන තැන් වල මනාලියෝ කියන පිරිස දැකලා ඇති නේද ඔය රූපවල ගහලා තියෙන්නේ. ඔය රූපවල ඔය ගහගෙන ඉන්න ඔය මනාලියෝ කියන පිරිස එදා ඔය ඇඳගෙන ඉවරලා පොඩි බයකින්ද ඉන්නව ඇත්ද කියලා හිතලා බලන්න. මහා වටින රත්තරන් ආභරණ ඔක්කොම දාගෙන ඉවරලා ලේසි පහසු දෙයක්ද? නිකම හිතලා බලන්න ඔබ මගුල් ගෙදරක යද්දි කාගෙන් හරි ඉල්ලගත්ත කන කරාබරන් ටිකක් දාගෙන ඔක්කොම කරගෙන අල්ලපු ගෙදර එක්කනාගෙන් සාරියක් ඉල්ලගෙන ඔය ඔක්කොම කරගෙන මගුල් ගෙදර යනවා කියලා කියන්නේ හේතුනේ මොන පීඩාවක්ද කියලා. මිනිසුන්ට පපුව අමාරු හැදෙනවා මගුල් ගෙදර මේ දැන් ටීකට කලින් ලයිට් ගියා වගේ ලයිට් ගියොත් එහෙම. අයි අත් දෙකයිනේ තියෙන්නේ මාළේ එක අතකින් අල්ලගත්ත කරාපු දෙක තවත් හිඟන අනිත් ටික අල්ලගන්නේ කවුද? ඇයි මොකෙක් හරි එක කඩාගෙන පැන්නොත් එහෙම කියලා ගිනි බයයි ඇයි අල්ලපු ගෙදර එකකින් ඉල්ලගත්ත ඒක ගෙවන්න ලක්ෂ 4ක් 5ක් යනවා කවුරු හරි කඩාගෙන ගියොත් එහෙම. නමුත් ඕක දාගෙන යනවනේ. මම ඒකයි කියන්නේ මේ ලොජික් එක තේරෙන්නේ නැහැ. සතුට කියලා මේ හොයන්නේ මොකද්ද කියලා මේ මිනිස්සු දන්නේ නැහැ. සතුටෙන් නෙමෙයි අර මහා ගිනි දුකක් විඳ ඉඳලා. මගුල් ගෙදර බත් ටිකක් කාලා ඉක්මනට ගෙදර එනවා. ඉක්මනට ගෙදර ඇවිල්ලා මොකද කරන්නේ අර ටික ගලවලි ඉවරලා දාලා ලාච්චුවට දාලා ඒකත් ලොක් කරලා අර්මරියත් ලොක් කරලා ඉවරලා කාමරෙත් ලොක් කරලා ඉවරලා එළියට වෙලා නිදා ගන්නවා අයියේ. මේකට හොරු පැල්ල අරන් ගියොත් එහම අල්ලපු ගෙදර කාට මම කොහොමද දෙන්නේ මේක? එහෙනම් පිටුදේ මේක හරියට සංගීත තොප්පි තරංග වගේ නෙමෙයිද? තොප්පි අතේ හිටියොත් පරාදයි නේද? මේ දෙන එක දෙනවා ටක් ගාලා මට නම් එපා. ඇයි? අතේ තියාගත්තොත් මොකද වෙන්නේ? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. තමන් අතේ තියෙන වෙලාවේ නැති වුණා. කාගෙන් හරි ඉල්ලගත්තත් පිංගුතුනේ මේ වෙලාවේ තමන් අතේ තියෙන එක නැති වුණේ. දැන් ගෙවන්න වෙනව නේද? හොඳට කල්පනා කරලා බලන්න. නෝට්බුක් එකක් හරි කවන්නේ ඔබට වැටහෙන පැමණින් ඔය මොකක් හරි ජීවිතයේ තියෙන අත්දැකීමකින් මේක ගන්න උත්සාහ කරන්න. මේක ඔබට ගන්න ඔබට වැටහිලා අනේ මේ කවුරු හරි කෙනෙක් මේ වටිනවා කියලා සම්මත දෙයක් මට දීපු ගමන් මහා දුකකටපත් වෙනවා මම. එහෙනම් මේ වටිනවා කියලා සම්මත දෙයක් කරගෙන තියෙනවා නම් ඔය එකක්වත් මට එපා. එහෙනම් මම ආයේ ජීවිත කාලෙට මම මගේ කියලා දෙයක් අල්ලන්නේ නැහැ. අල්ලන්නේ නැතුව ඉන්න තාක්කල් මට සතුටින් ඉන්න පුළුවන් ඇල්ලුවා නම් මහා ගින්නක් උදා වෙන්නේ. එහෙනම් පිටුදින හොඳ කර්මස්ථානයක් ඔතනම තියෙනනේ වඩන්න තමන්ගේ ජීවිතේ ඉන්න ගම. ඇල්ලුවොත් ගිනි අතහැරුණාමනේ නිවෙන්නේ. හිතින් ඇල්ලුවා නම් දෙයක් මම මගේ කියලා අල්ලගත්තා නම් ඒ අල්ලගත්ත මොහොතින් මහා ගිනි දුකක් හැරෙන්න වෙන දෙකක් නැහැනේ. හොඳට තමන්ගේ ජීවිතේට දදා බලන්න ඕක. සතුටින් ඉන්න තියෙන එකම මඟ. සංගීත තොප්පි තරංග වගේ තියාගන්න. දෙයක් Tamanට පාසෙච්ච ගම ඉක්මන අනිත් ඔයාගේ අතේ තියන්න අතේ තියාගන්න එපා.
අයිතිකාරකම ළඟා කරගන්න එපා. කවුරු හරි තෑග්ග දුන්නා මල්ලි ඔබ මේක තියාගනි. නංගි ඔබ මේක තියාගනි මට එපා. ඇයි? උඹ ගිනි කහම මට කන්න බෑ කිරි. නේ හොඳට කල්පනා කරලා බලන්න. ඒ තුල තමයි ඔබට කවදාද ඔය හොයන සතුට හොයාගන්න පුළුවන්. නැත්තම් නම් කවදාකවත් ඔබට සතුට නම් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඔය ජීවිතේ ගෙවිලා යයි. එතනින් එහාට ඉවරයි. එහෙනම් දැන් මම ඔබට කිව්ව මේ සෝතාපන්න ඵලයක් ගැන. යමෙක් සෝතාපන්න වෙන්න කරන්න ඕනේ කරුණු කටයුත්තක් තියෙනවා. ඔබ සෝතාපන්න නොවි මරුණා කියලා කියන්නේ පිටුතුනි ඔබ කෙලින්ම සතර අපාය ඒකයි අහන්න දෙයක් නැහැ. සමහරවිට ඔබ මේ අදම දන්නේ නැහැ සෝතාපන්න ඵලය කියන එකක් ගැන අහන්නේවත්. ඒ තරමට මේ බුදුදහම කියන එක යටපත් වෙලා. නිකන් ඔහේ අර ගන්ටාරක ගහ ඉන්න පිරිසක් බවට පත් වෙලා ඉවරයි. මහා ප්‍රඥාවක් දේශනා කරපු තථාගතයන් වහන්සේගේ දහම අද ගන්ටාරයක් ගහනවා. මේ දහම ඇසුරු නිසුරු කරන පිරිසක් අද ලෝකේ නෑ. හරි අඩු ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් ඔබට මේක කරගන්න පුළුවන් නිසායි හැමතිස්සෙම මේ කියන්නේ. ඉතින් මේ සෝතාපන්න ඵලයට පත් වෙනකොට තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. සාරිපුත්‍රයන් වහන්සේ උන්වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි සෝත කියනවා සෝත කියන්නේ මොකටද කියලා. එලා උන්වහන්සේ කියනවා සාරිපුත්ත සෝත කියලා කියනවා කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එහෙනම් යම් කිසි පුද්ගලයෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා නම් අන්නේ කෙනාට කියනවා සෝතාපන්න වුණා කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම තමයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. එහෙනම් යම් කිසි පුද්ගලයෙක් යම් අවස්ථාවක ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා නම් ඒ කියන්නේ සම්මා දිට්ඨියට පැමිණෙන්න පුළුවන් නම් කාට හරි. අන්නේ සම්මා දිට්ඨියටපත් වෙන පුද්ගලයා සෝතාපන්නේ. සම්මා දිට්ඨිය කියලා කිව්වේ පිටුතුනි මේ ලෝකයේ තියෙන මේ ලෝකේ අර අසාරයි කියලා මෙච්චර කල් හිතාගෙන ඉඳ බල මුලා දෘෂ්ටියෙන් වෙන් වෙලා ලෝකයේ තියෙන අසාර ස්වභාවය දැකලා මේ ලෝකෙන් වෙන් වෙන්න උත්සාහ කරන යම් කිසි පුද්ගලයෙක් ආන් ඒ පුද්ගලයා ඒ වෙන්වීමට දරන්නා වූ යම් කිසි දෘෂ්ටියක් තියෙනවා නම් අන්න ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. සං කියලා කියනවා අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳෙනවට. මා කියලා කියනවා එපා කියලා අයින් කරනවට. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා මේ කරගෙන යන මේ හැදෙන්න භව ගමන එපා කියලා අයින් කරලා යන දෘෂ්ටියක් ඇති වෙනවා නම් කාට හරි කෙනෙකුට ආන් ඒ කෙනා සෝතාපන්නෙක් බවට පත් වෙනවා. එහෙනම් සෝතාපන්න වීම කියන එක පිංගුදෙනේ මේ භාවනා කරලා කැලයක් අස්සේ රිංගගෙන ඉඳලා භාවනා කරලා ගන්න ඕන එකක් නෙමෙයි. සෝතාපන්න ඵලය කියන එක ලැබෙන්නේ සද්ධර්ම ශ්‍රවණයෙන්. ඒකයි මම ඔබට කිව්වේ පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ඔය කියන මාර්ගඵලයන් ලැබෙනවා. ඔබගේ ජීවිතේ මහා සාර්ථකව ගෙවන්න පුළුවන් පිරිසක් බවට පත් වෙනවා මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ. ඒක නිසා නිරන්තරයෙන්ම උත්සාහ කරන්න මේ ධර්ම ශ්‍රවණය කරන්න. ඔය කියපු ඔය දුක් ස්වභාවය අවබෝධ කරගන්න. ආයිත් මම ඔබට මතක් කරනවා දුක නෙමෙයි අවබෝධ කරගන්න තියෙන්නේ. කියන්නේ දුකක් විඳින එකක් ගැන නෙමෙයි මේ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නේ. මොහොතක් නෑර ඔය දේ තමන්ගේ ජීවිතේට දාගන්න. ඔය තුල පිංගුතුනි සෝතාපන්න ඵලයටපත් වෙන්න පුළුවන් කෙනෙකුට. මොකද සම්මා දිට්ඨිය විස්තර කරලා තථාගතයන් වහන්සේ කතංච භික්කවේ සම්මා දිට්ඨි. මොනවද මහණෙනි සම්මා දිට්ඨිය කියන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්කවේ සම්මා දිට්ඨි. එනම් මේ දුක පිළිබඳ ඥානය Tamanට වැටහිලා තියෙනවා. අද මේ වෙලාවේ ඔබට ඔය දුක පිළිබඳ ඥානය වැටහෙන්න ඕනි. ඔබ මොලයක් බුද්ධියක් සහිතව සිහියෙන් ඉඳගෙන මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා නම් ඔබට මේ වෙනකොට වැටහිලා තියෙනුනේ Taman දෙයක් මම මගේ කියලා අල්ලගත්තා නම් ඒ අල්ලගත්ත මොහොතේම ඔය කියන දුක් තුنين මාව පීඩාවටපත් වෙනවා. එහෙනම් ඔබ මේ වෙලාවේ දුක් තුන අවබෝධ කරගත්තා නම් පිටින් ඔබ දුක්ඛාරය සත්‍යය දැකගත්තා. ඒ වගේම මේක ඉන්නේ මට මම මගේ කියලා අල්ලගත්තට පස්සේ කියලා වැටහුණා නම් දුක අවබෝධ වෙනවත් එක්කම දුකට හේතුව කියන එකත් අවබෝධ වෙලා ආවා. එහෙනම් මම මගේ කියලා අල්ලගත්තා තණ්හා කරගත්තා කියන එක. තණ්හා කරගත්තා කියලා කියන්නේ පිටින් තැන්හි හා වුණා. මේ මහා ගැඹුරට යන්න අවශ්‍යතාවයක් නැහැ. තණ්හා කියන වචනේ තේරුම තමයි තැන්හි හා වීම. ඒ තන හා වෙන ස්වභාවය. යමක් දැකලා ඒකට වටිනකමක් දුන්න ගමන් සමාජය විසින් දෘෂ්ටියක් වශයෙන් ඒකට හා වෙනවා. ඔන්න තැන්හි හා වුණා. ඒ තන හා වෙච්ච ගමන් දැන් මොකද කරන්නේ පිටුදී? ඒ හා වෙච්ච දේ නිසා දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ ස්වභාවයටපත් වෙනවා. ඕක තමයි ස්වභාවය. එහෙනම් දුක දැකගත්ත දුකට හේතුව දැක්කා. එහෙනම් මේ කියන මේ මහා දුකින්නේ නිදහස් වෙන්න නම් කරන් තියෙන එකම එක ක්‍රමය තමයි මේ දුකෙන් නිදහස් වීම සඳහා ඔය කියපු අර මම මගේ කියලා අල්ලගත්ත ග්‍රහණයෙන් මිදෙන එක. එයා යමේ කවදා හරි දවසක මම මගේ කියලා අල්ලගත්ත ග්‍රහණයෙන් මිදලා යනවා නම් ආන් ඒ කෙනා දවසින් දවස මේ දුකෙන් අත මිදලා යනවා. එහෙනම් දුක්ඛ නිරෝධය කියන ඥානය Tamanට ලැබුණා. ඒ උදෙසා කරන්න යම් ප්‍රතිපදාවක් තියෙනවා. අන්න ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා.
ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතුයි කියලා වැටහුණා. ඔන්න පිංගුතුනි සම්මාදිට්ඨියටපත් වීම කෙනෙක්ගේ. කෙනෙක් සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන්නේ ඒ කෙනා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්. එතනින් එයාට ඒ කෙනා චතුහ පායේ හිට විප්පමුත්තෝ කියන සතර පායෙන් සදාටම නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එන ආයතරයක් කවදාකවත් තිරිසන් යෝනියක ගිහිල්ලා උපදින්නේ නැහැ. ඔබ දැක්කනේ ඔය තිරිසන් යෝනියේ ස්වභාවය. ඕක තමයි තිරිසන් යෝනියේ ස්වභාවය. තව ටික කලකින් ඔය එක මයිල් ගහක්වත් ඇඟේ නැතුව පණුව හැලි අද්දද්ද ගිහිල්ලා මැරිලා යන්නේ. මිනිස්සෙක් තමයි. මේ යුනිවර්සිටි එකම ඇසුරු කරගෙන හිටපු කෙනෙක් වෙන්නේ නැති. ඕක තමයි පිංගුදිනේ ස්වභාවය. අද දැක්කම පොළු පාරක් ගහලා පන්නන්න හිතන හැරෙන්න ආදරෙන් ලං කරගන්න හිතනවද ඔය සතෙකුට? ඉතින් ඔය කියන සතර අපා ගිනි දුකෙන් සදාටම නිදහස් වෙන්න පුළුවන් ක්‍රමේ සෝතාපන්න වීම. නැත්තම් පිංගුදිනේ ඔය අවස්ථාව විතරයි උදා වෙන්නේ අන්තිමට. බලන්න වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් කෙලවර කරගත්ත හැටි ඔය කියන සත්තු. ගොඩ යන්න දෙවිච්ච මනුෂ්‍ය ජීවිතේ මහා අඳුරකට දාගත්ත හැටි දැන් ඉතින් කවද්ද ගොඩ යන්නේ ඔය සත්තු? බුදුහාඳුර ඇවිල්ලා බණ කිව්වත් පිංගුදිනේ ඔය සතෙක් ගොඩ යයිද? ඔය සතෙක්ගේ අවසානයේ තමයි උකුන් ඇදිලා යන්නේ කෙලින්ම නරක ආදියට. මොකද ඔය සතෙකුට ගොඩ එන්න බෑ. මොකද හැමතිස්සෙම ඔය සතෙක් තව ප්‍රාණඝාතයක් කරන වැඩපිළිවෙලක එදිලා ඉන්නවා මිසක් කවදාකවත් පිනක කුසලයක එදෙන්නේ අවස්ථාවක් නැහැ. මොකද උන්ට ඒ මට්ටමට විඥාන නැගෙන්නේ නැහැ. උන්ට විඥාන නැගෙන්නේ Tamanට ආහාරයක් හොයාගන්න මට්ටම. ඒක නිසා කොටිය හැමතිස්සෙම කරන්නේ අර සිංහයා මේ අර කියන මුවාට පයින් එක. සිංහයා හැමතිස්සෙම කරන්නේ අර කියන මුවාට පයින් එක. පැනලා ඒක උන් අමු ඉරිරා කන එක. ඔය හැරෙන දෙයක් සිංහයාට කොටියට කරන්න බෑ. ඒක නිසා ඔය කියන අද්දව ලැබපු අය පිංගුතුනි හැමතිස්සෙම වෙන්නේ මොකද්ද? නරක ආදියට ඇදිලා ගිහිල්ලා. එතනදී දුක් විඳලා ඒ දුක් කෙලවර කරලා තමයි නැවත වතාවක් සුගතිගාමි වෙනවා නම් අනුදහන ප්‍රේතෙක් හරි වෙනවා නම් වෙන්නේ. ඉතින් ඔය ඉන්න අය පෙරදිලා ඉවරයි. එහෙනම් මේ ලෝකේ ඉන්නවා මිනිස්සු ಜಾති තුනක්. වැඩ වරද්දගත්ත මිනිස්සු ඉන්නවා. ඒ තමයි ඔය තිරිසන්නු කියලා කියන්නේ, ප්‍රේතයෝ කියලා කියන්නේ, නිරිසත්තු කියලා කියන්නේ වැඩ වරද්දගත්ත අය. තව කට්ටියක් ඉන්නවා වැඩ වරද්ද ගන්න ඉන්න අය. ඒ කියන්නේ මේ දහම එක බින්දු මාත්‍රයක්වත් ඇසුරු කරන්නේ නැතුව වැඩ වරද්ද ගන්න ඉන්න අය. තව පිරිසක් ඉන්නවා වැඩේ කරගන්න යන අය. ඒ තමයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නැත්නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කොහොම හරි ගමන් කරලා මහ වෙහෙසක් දරාගෙන ඉන්න මේ භව ගමන කෙලවර කරගන්න යන අය. ඕන් ඔය තුන්ගොල්ලෝ තමයි ඉන්නේ. ඉතින් ඕකෙන් පළවෙනි එක්කෙනා ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ අය තමයි දැන් මේ දැක්කේ. තිරිසන් යෝනිය. ඔය තිරිසන් යෝනිය හොඳයි. අර කැලේ තියෙන තිරිසන් යෝනිය කියලා කියන්නේ පිටුදේ මම ඔබට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා පෙන්නන්න. මොකද අපේ මිනිස්සුන්ට පුරුදු කරලා තියෙන්නේ කැලේ තියෙන දර්ශනයක් දැක්කට පස්සේ මේ සබහා సౌందර්යයේ තියෙන ආශ්චර්යය බලන්න කියලා පෙන්නන්නේ. අර මුවාගේ පස්සේ අර සීමේ අර කොටියා එලවද්දි පිටුදේ අපි බලාගෙන ඉන්න අනේ බලන්නකො මේ සබහා දහම කොච්චර ලස්සනද කියලා. පොඩ්ඩක් අර සිංහයා අර කියපු අර මුවාට ඇතුල් වෙලා බලන්න. අර මුවා දුවන්නේ පිටුදේ පණ බේර ගන්න නේද? තමන්ව ඇදා කන්න එන පන පිටින් මරාගෙන මේ පන පිටින් ඇදා කන්න එන එක පිටිපස්සෙන් එලවද්දි ඒක පන බයට ඔය දුවන්නේ. නමුත් අපේ මිනිසුන්ට හිතෙන්නේ මේක සබහා సౌందර්යය කියලා. මොන ගිනි ගොඩක්ද බලන්න ඔය දකින්නේ. නමුත් එක බින්දු මාත්‍රයක් තේරුම් ගන්න බැරි තරම් දෘෂ්ටි වලින් වැහිලි ඉවරයි අපේ අය. හිතන්නේ මොකද්ද? සබහා సౌందර්යය. කොටියා පයින්ව නේද? අන්න පැන්න අහුන්නේ නැහනේ. ඕම කී අරක බලාගෙන ඉන්නවා. ඔබ හිතලා බලන්න පිටින් ඔබ ඔය කොහේ හරි ෆ්ලයිට් එකකින් හරි යන වෙලාවක ප්ලේන් එක කඩා බැලලා. ගෝත්‍රිකයෝ ඉන්න පිරිස තැනකට වැටුණා. මිනි මාස් කන ගෝත්‍රිකයෝ ඉන්න තැනකට වැටුණා කියලා. දැන් ඔබ මේ පාරේක ඇවිදගෙන යනවා බයෙන්. අර මුවා වතුර බොනවා වගේ එහා පැත්ත බලනවා මෙහා පැත්ත බලනවා කොයි වෙලාවෙ මොකෙක් හරි මේ කැලෙන් එළියට පණීද දන්නේ. එක පාට මහා සද්දන්ත පුරුෂයෙක් කැලෙන් එළියට පැන්නොත් එහෙම පිහියක් අඩුවක් අමෝරාගෙන දැන් ඒක ඔබගේ පස්සේ එළවනකොට ඔබට මොන වගේ හැඟීමක්ද එන්නේ කියලා. අනිත් එක පිංගුතුනි මේ කොටියා සිංහයා කියන සත්තුන්ගේ ස්වභාවයක් තියෙනවා කවදාකවත් මලකුණක් කන්නේ නැහැ. තව එකෙක් මරප එකක් කවදාකවත් උන් කන්නේ නැහැ. උන්ම මරාගෙන කනවා මිස. ඒ උන්ගේ ස්වභාවයේ කර්මානුරූපීව හැදිච්ච හැටි. ඒක නිසා කවදාකවත් උන් ඇඟට පැනපු සතෙක්ව මරන්නේ නැහැ උන්. මොකද මලකුණු කන්න කැමති නැති නිසා. මොකද ලේ ගමනේ නැති වෙන නිසා උන්ට හොඳට ලේත් එක්ක මේක කන්න ඕනේ නිසා. අර සතාව මරන්නේ නැහැ පිංගුතුනි. මොකද කියන්නේ උන් කන්න කැමතිම දේ තමයි ඒකගේ බොකු බඩවැල්.
බොක්ක තමයි කන්න ආසම මුවාගේ. ඒක නිසා මොකද කරන්නේ? අර සතා පන පිටින් ඉඳද්දි බොක්ක ඉරාගෙන බොක්ක කන්නේ. පන පිටින් ඇද ඇදා කන්නේ. මේ හිතාගෙන ඉන්නේ හරි සරල දෙයක් කියලා පින්හදිනේ මේ මනුස්ස ජීවිතෙන් අත මෙදලා යන්නේ ඒක. ඔය ඔක්කොම හිනාවල් ඔය ඔක්කොම කතාවල් ඔය සියල්ල ඉවරයි. එතනට ගියාට පස්සේ ආයි කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. වැඩේ සහ මුලින්ම වැරදිලා ඉවරයි ඒ අයට. නමුත් ඔබට එහෙම නෑ පින්වතුනි. ඒකයි මම ඔබට කියන්නේ වැඩේ වැරදිලා නෑ. තාම වැඩේ වරද්ද ගන්න යන්නේ ඉන්නේ. ඒක නිසයි මේ ධහම පුළුවන් තරම් තේරුම් අරගෙන මේකෙන් ගොඩ යන්න කියලා කියන්නේ. ඒක නිසා ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න මේ කියපු ධහම තේරුම් ගන්න. මේ කියපු ධහම තේරුම් අරගෙන කොහොම හරි මේ සෝතාපන්න ඵලයේ පිහිටන්න. අදුම තරම මේක කරගන්න. ඕන වෙලාවක ඇවිල්ලා අපිත් එක්ක සහසම්බන්ධ වෙන්න. මහා තරුණ සේනාවක් හැදෙනවා දැන්. මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. මේ ධර්මය අවබෝධ කරගන්න මහා අප්‍රිත ධෛර්යයෙන් කටයුතු කරන්න. ඔබ එක දවසක් ධර්මයයි ඔබයි ආරාමයට ආව නම් ඔබට බලාගත්ත හැකි. උදේ 4:00 ඉඳලා අවදි වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලා රෑ 10 11 වෙනකම් මහා වෙහෙසක් දරනවා පිළිඳින කොහොම හරි අරිහත් ඵලයේ සාක්ෂාත් කරගන්න. මේ සමාජයට ගිනි ගෙඩි දීලා ඉවරයි අරිහත් ඵලයේ නෑ ඔය මුකුත් නෑ කියලා ගිනි ගෙඩි දීලා ඉවරයි සමාජයට. ඔය ඔක්කොම බොරු. අරිහත් ඵලයේ සමාජේ තියෙනවා. අරිහත් ඵලයේ ලබන්න කොන්ද පණ තියෙන මිනිස්සු නැතිකමයි තියෙන්නේ. තථාගත ධහම එලෙසම පවතිනවා. පිරිස කියන මලියදේව මහරහතන් වහන්සේට අන්තිම මහරහතන් වහන්සේ. වැහලා ඉවරයි ඔක්කොම. අන්තිමට අර මුස්ලිම් අයටයි ක්‍රිස්තියානි අයටයි බයින බුද්ධ ආගම කනවා කියලා. අන්තිමට බුද්ධ ආගම කාලා තියෙන්නේ කවුද? මේකෙ මැතුළේ ඉන්නේ කාලා තමයි කාලා තියෙන්නේ. ඇයි මාර්ගඵල නැහැලුනේ දැන්? මම ඇසුරු කරලා තියෙන අරිහතුන් වහන්සේ නම. මං ධාතුන් වහන්සේලා පෙන්වන්නම් ඕන්න. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් උන්වහන්සේගේ චිතකයේ දැවුවට පස්සේ ආව මේ පහළ වෙච්ච ධාතුන් වහන්සේලා. එහෙනම් දැන් කාටද කියන්න පුළුවන් පින්වතුනි අරිහතුන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ නැහැ කියලා. වීර නැති පිරිස ඉන්නේ. දහමක් ඇහිලා නැහැ. ඒකයි වීර නැත්තේ. වෙන මොකුත් නෙමෙයි. දහම හරියට ඇහිලා නැහැ. Tamanට වෙන්න තියෙන දේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේ තරුණ ජවයේ ඔහේදී වෙලා යනවා. ඔබ ඩිග්‍රී එක කල්ලි වෙලා මුදලාලි කෙනෙකුට කමුරලා අවුරුදු 65ක් කියලා මැරලා යනවා. ඉතින් ඔබ හිතනවා හරි මම මනුස්ස ජීවිතෙන් හොඳ ප්‍රයෝජනයක් ගත්තා මොකද්ද? ඉගෙනගෙන මුදලාලි කෙනෙකුට කැඹුරුව ඇති වෙනකන්. ඉතින් මගේ තරුණ කාලේ මම ඔක්කොම මුදලාලි කෙනෙකුට කමුරලා මැරලා ගියා. මනුස්ස ජීවිතෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබුවා කියලා හිතා ගන්නවා. ඒක නිසා පින්වතුනි පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ගමන යන්න. මේ දහමට අවතීර්ණ වෙලා මේ දහම අවශෝෂණය කරගන්න. මම ඔබව ගොඩාක් වෙලා මෙතන තියාගෙන ඉන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද හේතුව ඔබට පොඩ්ඩක් හැම කෙනෙකුටම වගේ කැස්ස වගේ දෙයක් තියෙනවා මං හිතන්නේ මේ අලුතෙන් කැම්පස් එකට ආපු අය වෙන්නේ නැති. මං ඒකටත් ඔබට පුංචි අවවාදයක් දෙන්නම්. පොඩ්ඩක් ඉවසලා කටයුතු කරන්න. තමන්ගේ වැඩිහිටි පිරිසත් එක්ක ටිකක් ඉවසලා කටයුතු කරන්න. හිතවත්කමින් කටයුතු කරන්න. එතකොට ඒ අය එච්චර දරුණු වෙන එකක් නැහැ. ඒක ස්වභාවය. යුනිවර්සිටි එකක ස්වභාවය. ඕක නැත්තම් යුනිවර්සිටි එකක් නෙමෙයි වගේ. හැබැයි ඉවසලා කටයුතු කරන්නේ යාත් එක්ක. ඒ අයත් එක්ක තරහක් හිතන්න එපා ඔබ හිතින්. මම මේකේ තියෙන ගැඹුරු විද්‍යාව මම ඔබට කියන්න උත්සාහ කරන්නේ නැහැ මේ වෙලාවේ ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් වේද කියලා දන්නේ නැති නිසා. සංඛාර පත්‍යා විඥානං කියලා කොටසක් සතාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක නිසා ඔබ ඒ විඥාන තෙද ගන්නවන්න බල ගන්නවන්න උත්සාහ කරන්න එපා. ඒ අයට බොහොම මෛත්‍රී සාගතව කටයුතු කරන්න. එහෙම වෙන්න ඒ අය බොහොම හොඳින් ඔබට සලකන්න පටන් ගන්නේ නැත්. ඕක ඔහොම වෙනවා පිංගුතුනි. ඕක නවත්තන්න බෑ. ඒකයි මම කිව්වේ පටන් ගන්න නොකිය කිව්වේ ඒකයි. ඔබගේ රිසල්ට්ස් දෙනකොට ඔබ හිතාගත්තේ මොකද්ද? සුර ලෝකයකට මම යන්නේ කියලා. නමුත් ඒක එහෙම පවතින්නේ නැහැ. හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති. හැබැයි ඔබ එකක් අදිස්ථාන කරගන්න ඕනේ. අද ඔබ යම් දුකක් විඳිනවා නම් ඒ දුක ඊළඟ අවුරුද්දේ එන පිරිසට දෙන්න එපා. ඔබගේ වැඩිහිටි පිරිස එහෙමම තමයි හිතාගත්තේ. ඔබගේ වැඩිහිටි පිරිසත් ඔය වගේම කැස්ස ගිය අවුරුද්දේ. ඔබ එහෙම දෙයකින් නම් ඔය පීඩාවටපත් වෙලා තියෙන්නේ. ඔබගේ වැඩිහිටි පිරිසත් අඬා හිටියා. මොකද ඒ අයගේ වැඩිහිටි පිරිස ඒ අයට ඔහොම කරද්දී. අනේ මට නම් එපා වෙලා තියෙන්නේ කී හිටියා. නමුත් එහෙම හිටපු පිරිස තමයි පින්විතනි අද ඔබ ඔය පීඩාවටපත් කරන්නේ.
එහෙනම් ඔබ නොකර ඉඳීද ඕක? ඔබ නොකර ඉඳීද ඕක? ඉතින් ගිය අවුරුද්දේ හිටපයත් ওই විදිහට කෑ කෑ දුක් විඳ විඳ හිටියා. නමුත් ඒ අය දැන් ඔබට මොනවා හරි දෙයක් කරනව නේද? කවද මෙතන දෙගොල්ලෝ මැති තුන්ගොල්ලෝ මැති කවද අවුරුදු 4-5ක පිරිස ඉන්නවනේ. හැබැයි මම ඔය ඒකටවත් දොස් නගනව නෙමෙයි. ඕක තමයි ස්වභාවය. ඕකත් එක ගැටෙන්න එපා. සොඳුරු විදියට ඕවා කරන විදියකුත් තියෙනවා. ඉතින් ඊට වඩා එහාට ගියේ දේවලුත් ඉතින් කරනවා. මොනව කරන්නද? කාක් ජාතික ගීය කියන්න කියලා කියනවා. ඔන්න සොඳුරු විදියට රැක් දෙන හැටි. කාක් ජාතික ගීය කියන්න. ඉතින් එකෙක් නගිනවා මේ තෙවුඩට. නැගලා කියනවා කාක් 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 ඔය යන්න. දැන් හැමෝම hina වෙනවා. හරි සතුටුයි හැමෝටම. ඔලෝ ඉදිමෝ ගත්ත කෙනෙක් ආවොත් එහෙම ඩෙස් එක විතරක් නෙමෙයි ඩෙස් එකට උඩින් පුටුවක් තියලා ඒකට නගනවා. එතකොට අර කැම්පස් එකේ තියෙන සමානාත්මතාවයේ හැදෙන්න තමයි ඔය කියන ක්‍රියාපටිපාටිය තියෙන්නේ. ඉතින් ඒක අර ශාරීරික මට්ටමට ගියොත් තමයි ඒක හොඳ නැත්තේ. හැබැයි අර විදිහට පාට පාවිච්චි කරලා කතාවක් කරන්න කියනවා. ඉතින් පාට පාවිච්චි කරලා කතාවක් කරන එක්කෙනෙක් නිල් කහ රතු සුදු දම් කළු කොළ තැඹිලි නිල් ඉන්ඩිගෝ දම් ඔය වගේ රැක් දෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඔතනින් ඔබට ගියාම ඉතින් හැමෝම දුකින් තමයි ජීවත් වෙන්නේ. නමුත් කොහොම හරි කමන්නේ ඉතින් මම ඔය අපේ සීනියර් ඉන්න මහතුරුන්ගෙන් නෝනවරුන්ගෙන් කියන්නේ ඉතින් ඕන්ට වඩාම ඉතින් අහින්දක දරුවන්ට දුක් දෙන්නත් එපා. ඒ අය තහගෙන ඉන්නවනම් රැක් එක නොදී ඉන්නත් එපා. දැන් මම මේ කිව්වේ අර જાතිය රැක් එකක් දුන්නා නම් ප්‍රශ්නයක් නැහැ නේ. ඒකයි මම කියන්නේ පිටින් මේ ඔක්කොම අත්දැකීම් ලැබලා අපි මේ තැන් වලට ඇවිදින්න ඉන්නේ. මම ඔබට කියන්නේ ජීවිතේ සතුටින් ගෙවන්න නම් තියෙන එකම මඟ තෝරගන්න. දහමේ හැසිරෙන්න. දහමේ හැසිරෙලා අවිල්ලා සතුටින් ඉන්න. CD තියනවද මේගොල්ලන්ට? ඔබගේ අතට CD එකක්පත් වෙයි. නිකන් ඉන්න වෙලාවට මේ බණ ටික අහන්න. මං කියවන්නේ මමත් ඔබ වගේම සතුට හොයාගෙන ගිහිල්ලා සතුට තියෙන පාරට වාසනාවට හැරුණා. මම මගේ ඔක්කොම ජීවිතේ කියන්න ගියේ නෑ ඔබට. කියන්න ගියා ඔබ විශ්වාස කරන්නෙත් නෑ. මම අතහැරපු අතහැරිල්ල එක මොහොතකින් මං කොච්චර දේවල් අතහැරියද කියලා. විශ්වාස කරන්නෙත් නෑ ඔබ. දවසක අපි හිතවත් වෙලා ඉන්න කාලෙක අපි කතා කරමු. ඔබ මේ දහමට නැඹුරු වෙලා මේ දහම ඇසුරු නිසුරු කරන පිරිසපත් වුණාට පස්සේ මම ඔබට ආරාධනා කරන ඕනේ වෙලාවක ඇවිදින්න. මේ ධර්මයේ ඉගෙන ගන්න. අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔය CD වල CD එකේ තියෙන නම්බර්ස් දෙකක් මහත්තුරුන්ගේ. ඒ අයට කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවට ඔබට හැබැයි මම එකම එක ඉල්ලීමක් කියලා මොනෝම හරි හේතුවක් නිසා ඔබ මහා කඩාවැටීමකටපත් වුණොත් එහෙම ඔබගේ මෝඩ මොලෙන් තීරණ නම් ගන්න යන්න එපා. ඇවිල්ලා අපිව මුණ ගැහෙන්න. ඔබට මතකද පින්වතුනි අර පේරාදෙණියේ කැම්පස් එකේ වෛද්‍ය ශිෂ්‍යාවක් කෝච්චියට බෙල්ල තිබ්බා. අනේ ඒකගේ අම්මා මේ බණ අහනවා. මම ඔය ගැන දේශනාවක කියලා ඒ අම්මා දවසක් ආරාමයට ආපෙලේ අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය අහන්න නිසා මම මේරිලා ඉන්නවා. ඉතින් අපරාධ ඉතින් ඒ කෙල්ලත් බණ ටික ඇහුවනා. ඔය වැඩේ කරගන්නේ නැහනේ. දැන් ලේදි පහසු දෙයක්ද බලන්න මේ මනුස්ස ජීවිතේනේ නැති කරගත්තේ. ආයි ලැබෙනවද? කන කැස් බෑවා විය සිදුරෙන් අහත දකින්නවා. ඒක වුණත් මනුස්ස ජීවිතේ ආයි ලැබෙන්නේ නැහැ. ඉතින් බලන්න මොන අපරාධයක්ද කරගත්තේ කියලා. ඒ වගේ පින්වතුනි මේ තරුණ පිරිසට හැමතිස්සෙම කියන්නේ මේ ඔබට ජීවිතයක් තියෙනවා ඊට වඩා එහා ගියේ. මේ ජීවිතේ තේරුම් අරගෙන මේ භවකමන කෙලවර කරගන්න පුළුවන් මට්ටම. දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මට්ටමක් සතුටින් ඉන්න පුළුවන් මට්ටමක්. එතනට උදා කරගන්න ජීවිතේ. එහෙනම් ඔබ අතේ පත් වෙන CD එක පුළුවන් තරම් අහන්න. ඒකේ තනිකරම තියෙන්නේ අවබෝධයට දේශනා කරන ධහම. මල් පූජා කරන ගාථා නෙමෙයි. අවබෝධයේ උදෙසා දේශනා කරන ධහම තියෙන්නේ. ඒ ධහම පුළුවන් තරම් කියවන්න. මේ අහන්න. ඒ ධහම අහලා ඔබට යම්කිසි තවදුරටත් ඒව ගැන අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවයක් ආවොත් ඒ මහත්තුරු අමතලා ආරාමයට එන්න ඕන වෙලාවක ඔබ වගේම තරුණ පිරිස් පැවිදි වෙලා මේ ඔබට පේනවා ඇතිනේ. ඔබ වගේම තරුණ පිරිස් බොහෝම ඉහළට අධ්‍යාපනය ලබා ගත්තා.
පැවිදි වෙලා මග වඩනවා. මුළු දවසකටම එක වේලයි සමහර උත්තරමිය දන්වල දන්නේ. මහා වීරයෙක්ින් කටයුතු කරනවා කොහොම හරි අරිහත් ඵලයේ පූර්ණේ කරගන්න. පුදුම සතුටකින් ජීවත් වෙන්නේ. ඇයි? අල්ලගත්ත දෙයක් නැති නිසා. ඒක නිසා ඔබ සියලු දෙනා උත්සාහ කරන්න ওই දේවල් ලබා ගන්න ජීවිතේට. ඒ වගේම සතුටින් ඉන්න පුළුවන් තරම්. සතුට තියෙන දන මම ඔබට පෙන්නුවානේ. අල්ල ගැනීම තුල නම් සතුට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අතහැරීම තුල විතරයි සතුට කියන එක හම්බ වෙන්නේ. ඉතින් ඒ අවස්ථාව උදා කරගන්න බලන්න. හොඳයි පිංගුතුනි එහෙනම්. මට ඔබ ගොඩක් වෙලා තියාගන්න බෑ මොකද ඔබ ටිකක් අපහසුයෙන් ඉන්නේ. වැඩන උදේ ඉඳලා ලෙක්චර්ස් වලටත් ගිහිල්ලා ඇති. ඒ වගේම අර කැස්ස. හොඳ රැක් එකක් කන්න නැති නේද කවුරු හරි. හොඳයි. එහෙමනම් අපි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. මට අවශ්‍ය වුණේ පිංගුතුනි ඔබට මේ මූලික දහම් හරය ලබලා දෙන්න. ওই මූලික දහම් හරය ලබාගෙන එතනින් එහාට කාට හරි ප්‍රියමනාපයක් තියෙනවා නම් මේ භව ගමන කෙලවර කරගන්න. මොහොතින් මොහොත මේ දුක් විඳින ස්වභාවයෙන් අත මිදලා යන්න. අරිහත් ඵලයේ පූර්ණේ කරගන්න. මේ භව ගමන මෙතනින් තිත තියලා දාන්න. ඔබට පුළුවන් ඇයිද අපිත් එක්ක සම්බන්ධ වෙන්න. නිතින් නිරන්තරයෙන්ම සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන මේ අවස්ථාව උදා කරගන්න. හොඳයි පිංගුතුනි එහෙනම් තථාගතයන් වහන්සේගේ නමකගේ ශාසනයේ තවත් එක වැදගත් අංගයක් තමයි මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ සද්ධර්මයේ අවබෝධ කරගත්ත පිරිසක් ලබාගත්ත මේ මහ පිං. මේක කලින් අවබෝධ කරගන්න බැරි වෙලා ගිහිල්ලා සතර අපාගත වෙලා ප්‍රේතය වෙලා ආදී වශයෙන් ඉන්න පිරිසට අනුමෝදන් කළා ඒ අයව ගොඩ දා ගන්න පුළුවන් ක්‍රමී. ඒක තථාගත ශාසනයක විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා පිංගුතුනි අපි සද්ධර්ම දේශනාවක් අවසන් වුණාට පස්සේ ඒ දේශනාව අහලා රාග දේශ මොහ යම් ප්‍රමාණයකට හරි අඩු කරගත්ත පිරිසකට ඒ පිරිස ලබාගත්ත ඒ පිං එයාට විහිදුවලා පතුරවලා හරියදී ආන්ගේ පිරිස අර අභව්‍ය තැන්වල ඉන්නවා නම් ඒ අය සුගතිගාමි වෙනවා. ඒ සුගතිගාමි වෙච්ච පිරිසට පුළුවන් වෙනවා ඊට පස්සේ නැවත වතාවක් ධර්මයේ ශ්‍රවණය කර මාර්ගඵලයන් ලබන්න. ඉතින් තථාගත ශාසනයකින් පිළිසරණ ගන්න පුළුවන් ඒ අයටත් මේ අවස්ථාවේ. ඒක නිසා මම සිහිපත් කරලා දෙන්නම් පිංගුතුනි සාදුනාද දීලා ඒ අයට තමන් මේ ලබාගත් ඒ පිං තමන් කරගත් ඒ පිං ඒ අයට අනුමෝදන් කරන්න. ලක්ෂ කෝටි ප්‍රකෝටියකට පිංගුතුනි මේ පිං විහිදුවන්න පතුරවන්න පුළුවන්. නිකන් ආකාසට්ටාච බුම්මට්ටා කියලා නිකන් එත්තවතා චම්මේහි කියලා හරියන්නේ නැහැ. ඒ පිරිසව සිහිපත් කරලා අපි ඒ චිත්ත ස්වභාවය අපි විහිදුවල යවන්න ඕනේ ඒ අයට. එතකොට තමයි ඒ අය මේ පිං අනුමෝදන් කරගන්නේ. ඒක නිසා ඔබ රැස් කරගත්ත මේ පිං ඒ අයට අනුමෝදන් කරන්න මම මේ කියන දේවල් සිහිපත් කරගෙන ඒ අවස්ථාවලදී සාදුනාද දීලා ඒ අයට මේ පිං විහිදුවල පතුරවල හරින්න. හොඳයි පිංගුතුනි එහෙනම් පළමු කොටම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ විදිහට මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ විදිහට මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන උත්තරීතර අරිහත් ඵලයේ පූර්ණේ කිරීම උදෙසා අප්‍රහිත ධෛර්යයෙන් යුක්තව කටයුතු කරගෙන යන්නා වූ මේ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසත් ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනීය ආරක්ෂා උදෙසා කටයුතු කරගෙන යන්නා වූ උත්තරීතර මහා නායක අනුනායක ආදී වශයෙන් මේ ලෝකත්‍රයේ වැඩ වාසය කරන්නා වූ උත්තරීතර සංඝයා වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා පළමු ඒ අයගේ විහිදුවල පතුලර නේපින් විහිදී පැතිරී යාමේ මේ යට යම්කිසි ග්‍රහපල උපද්‍රව දෝසාන්දකාර තියෙනවා නම් ඇස්වා කටවා හෝවා හෝල් දේව සක සංකා දෝසාන්දකාර තියෙනවා නම් යක්ෂ පේත පිසාච මලගේ වල කුම්බාණ්ඩාදීගේ මැද පැමිණි දෝසාන්දකාර තියෙනවා නම් ඒ සියලු දෝසාන්දකාරයන් අසා දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ඇවිදලා එදා මාතලේ අලුලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා ඒ ත්‍රිපිටකයේ පන පුදාගෙන පන දෙවන කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ අද අපේ අතටපත් වෙනකන් මේ ත්‍රිපිටකයේ උදෙසා කරුණු කටයුතු සිද්ධ කරගෙන ආවා වූ අපකප වෙලා කටයුතු කළා වූ මේ සියලුම දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනුම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආගේ රේත් විහිදුවල පතුලහරි නීපින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇතම් කිසි අභව විස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදේවා අජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දිව්‍ය දේවතාවුන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට පිහිදුල පතුල හරින්න ඒ පින් විහිදී පැතිරී යාමෙන් මේ දෙවියන්ගේ දේවානුභාවී වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තර ගතවන් රිදුනා වූ සීලම ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ගුරුවරු වැඩිහිටියෝ සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනියන් මේ සීල දෙනාව ඒ වගේම පිංගුතුනි මේ මහා දරුණු යුද්ධයක් පැවතිච්ච කාලෙදී මිය පරලෝකියා වූ සතුරු හෝ මිතුරු හෝ සාමාන්‍ය වැසි හෝ ඒ සීල දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම මේ අත්බැබේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති මිත්‍රාදීන් වෙච්ච ඒ සීල දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 90ක් ඇතුළත තමන් විසින් අවඩ අසාදාලට ලක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිලා අද ඔබව විනාශ කරනවා කියලා හිතාගෙන තමන්ගේ ලෞකික ජීවිතයට බාධා කරන පැමිණිච්ච පිරිසක් ඉන්නවා නම් ඒ වගේම ආධ්‍යාත්මික ජීවිතයට බාධා කරන පැමිණිච්ච පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන තමන් විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ ආයතේ අභව ස්ථානයෙන් අත මිදේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නවා පිරිස් විශේෂයෙන්ම පිංගුතුනි අද මේ ශ්‍රී සද්ධර්ම දේශනාවේ පැවැත්වීම උදෙසා නිරන්තරයෙන් අප කැප වෙලා කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ ජීවතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ගුරු ඥාති මිත්‍රාදීන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනියන් ඒ වගේම පිංගුතුනි මේ රට ආරක්ෂා කරන්නා වූ පිරිස් රට සංවර්ධනය කරන්නා වූ පිරිස් රට පාලනය කරන්නා වූ පිරිස ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදේවා. ඒ වගේම පිංගුතුනි එයාට වැඩි වැළඳී ඉන්නා වූ යම් කිසි ග්‍රහපල පදවල දෝසාන්දකාර තියෙනවා නම් යක්ෂ බේද පිසාජ මල්ගේවල කුම්බණ්ඩාදී වැද පෙමිනි දෝසාන්දකාර තියෙනවා නම් ඇස්වා කටවා හෝවා ඕල් දේව සක සංකා දෝසාන්දකාර තියෙනවා නම් ඒ සිළු දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරනවා මේ ස්ථානට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තරපුණා නම් ඒ ආහාරයෙන් පණ ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න නැති එමනම් ඒ ආහාර පාන සකස් මෙලා එදා ඈත අතීතින් ඉඳලා වැවුව මුණු සකස් කරලා ඇලවිලි සකස් කරලා කුඹුරු වපුරලා ගෝයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් අද ඔබගේ අතටපත් වෙනකන් අප කැප වෙලා කටයුතු කළා වූ සීලම් දෙනාවත් මේ ලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කිරිත් පිහිතුල පතුලරණී පිං විහිදී පැතිරී යාමෙන් එයාට යම් කිසි අභව ස්ථානයක ඉන්නෝ නම් එයින් අත මිදේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ සඳ වේදන සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මහ වර්ෂාවෙන් අරු රශ්මියෙන් ආරක්ෂා වෙලා මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා එමනම් මේ විශ්වවිද්‍යාලයේ මුල් පදිංචි කරුවන් මේ විශ්වවිද්‍යාලයේ මේ පූජා කළා යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගාන මේ ස්ථානයට ගෙනල්ලා බැඳලා කළා සකස් කළා වූ පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ ඉඳගෙන හිටියා වූ යම් කිසි පුටුවක් තිබුණා නම් ඒක උනත් කමක් නැහැ හදන්න උපකාරක වුණා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒකට මුදල් ආධාර දුන්නා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් එයාට යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි අවසාන වශයෙන් සිහිපත් කරගන්න අපි බොහෝ දුර බැහැදලා මේ ස්ථානට අද පැමිණෙන්නේ නැති ඔබත් එහෙම පැමිණෙන්නේ නැති පින්වතුනි ඒ වගේම යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම පින්වතුනි මේ ආලෝක ධාරා මත ඉතින් අපිට සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම පින්වතුනි මේ දේශනා පටිගත වෙලා නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීවී ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට මේ මොහොතේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සීල දේ උදා වෙලා තියෙන්නේ විද්‍යාඥ වශයෙන් සම්මත පිරිසක් සහ ඒ අයගේ අන්තේවාසික පිරිසක් විසින් ලෝකෙ ඉදිරිපත් කරපු දායාද නිසා මම ඒ දායාද උපයෝගී කරගෙන නිවන් දකින්න යන අපි දෙන පිනේ යටත් අනුමෝදන් වෙන කැපයි. එම නිසා ඒ සීල දෙනාවත් මේ ලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පිහිදුල පතුලරණී පින් විහිදී පැතිරී යාමෙන්
ඒ ඇත් යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බුද්ධ පූජා පැවැත්වුවා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමින් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න සීලුම දෙනා. ඒ වගේම පින්වතුනි ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමින් ඔබ අප සීල දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්බැවිය තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සීල දෙනාට තෙරුවන් සරණයි. මොහොතක් වැඳ ගන්න මෙත් ආශිර්වාද ලබා ගන්න සංඝ රත්නයෙන්. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු